පහත සඳහන් පරිසර සාධක අතරින් ගිණුම්කරණයට අදාළ නව ප්‍රවණතාවයක් නොවන්නේ. එතකොට පුතේ අපි දැනගන්න ඕන ගිණුම්කරණයේ නව ප්‍රවණතා මොනවාද? දෙන්න ගිණුම්කරණයේ නව ප්‍රවණතා කියලා දෙන්නේ අපි පළවෙනි පාඩමේ. ඒතරාට අපි කියලා දෙනවා ගිණුම්කරණයේ නව ප්‍රවණතා යටතේ මොනවාද ප්‍රවණතා? පරිගණකගත ගිණුම්කරණයේ නව ප්‍රවණතාවය. සමාජ වගකීම් ගිණුම්කරණයේ නව ප්‍රවණතාවය. හරිද? පාර්ශවික ගිණුම්කරණයේ ප්‍රවණතාවය. උද්දමනගත ගිණුම්කරණයේ ප්‍රවණතාවය. තව හරිත ගිණුම්කරණයේ ප්‍රවණතාවය. මානව සම්පත් ගිණුම්කරණයේ ප්‍රවණතාවය. ඉතින් ප්‍රවණතා කියලා දෙන්නේ පළවෙනි පාඩමේ. පළවෙනි පාඩමේ අන්තිම හරියපු. ඉතින් ඔන්න ඔය කියපු ප්‍රවණතා නොවන්නේ. දැන් ඔයාට ඔය හරි උත්තරේ ගන්න උතන ඔයාට මතක තියෙන්න ඕන පුතේ ප්‍රවණතා මොනවාද කියලා. නේද? එහෙනම් අපි බලමු හරි උත්තරේ මොකක්ද ළමයි දාලා තියෙන උත්තරේ. මේ උද්දමනගත ගිණුම්කරණය කියන්නේ පුතේ ප්‍රවණතාවයක්. මේක ප්‍රවණතාවයක්. දෙක චුට්ටක් මන් තියන්න. පරිගණකගත ගිණුම්කරණය කියන්නේ ප්‍රවණතාවයක්. සමාජ වගකීම් ගිණුම්කරණය කියන්නේ ප්‍රවණතාවයක්. පාරිසරික ගිණුම්කරණය කියන්නේ ප්‍රවණතාවයක්. අන්න ළමයි උත්තරේ දාලා තියෙනවා දෙවෙනි එක කියලා. ප්‍රතිපත්ති අකණ්ඩව භාවිතා කර ගැනීම ආරක්ෂා කර ගැනීම. මේ ප්‍රතිපත්ති අකණ්ඩව භාවිතා කර ගැනීම ආරක්ෂා කර ගැනීම කියන ප්‍රවණතාවයක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් ව්‍යාපාරයක කරන දෙයක්. එහෙනම් නිවැරදි පිළිතුර කීයද? අන්න 2. එහෙනම් පුතේ නිවැරදි පිළිතුර කීයද? 2. ඒතර නිවැරදි පිළිතුර 2. එතකොට ඔයාට පුළුවන් අංක 2 මාක් කරන්න. මෙන්න අංක 2 තමයි පුතේ නිවැරදි පිළිතුර. හරිද? අංක 2. හරි. අපි යමු ඊළඟ එකට. හොඳයි යා. ඒ වගේ උත්තරේ දාගෙන යන්න ඊළඟට. පහත සඳහන් ප්‍රකාශ වලින් වැරදි ප්‍රකාශය කුමක්ද? වැරදි ප්‍රකාශය පුතේ අහන්නේ. ව්‍යාපාරයේ බැංකු ණය අයිතිකරුගේ පුද්ගලික මුදලින් ගෙවීම මගින් ව්‍යාපාරයේ වගකීම වැඩි වන අතර හිමිකම වැඩි වේ. ඒතර අයිතිකරුගේ පුද්ගලික මුදලින් බැංකු ණය ගෙවනකොට පුතේ වගකීම වැඩි නෙමෙයිනේ වෙන්නේ. වගකීම අඩු වෙනවනේ. අඩු වෙලා හිමිකම වැඩි වෙනවා. ඉතින් මේ කියන ප්‍රකාශය තමයි වැරදි. එහෙනම් උත්තරේ කීයද? නිකම්ම ගන්න පුළුවන් පුතේ උත්තරේ 1 නේද? එතනින්ම ගන්න පුළුවන් අන්න 2ට කීයද පුතේ? 1 තමයි උත්තරය. 2ට 1. ඒතර මේ බලමු අනිත් ඒවා. ණය ගැටිශේෂය බොල් ණය ලෙස කපා හැරීම නිසා වත්කම අඩු වන අතර හිමිකම අඩු වේ. ඒක හරි. උපචිත බැංකු ණය පොලිය පොත්වල වාර්තා කිරීම නිසා වගකීම වැඩි වන අතර හිමිකම අඩු වේ. ඒකත් හරි. පරණ යන්ත්‍රයක් අලාභයක් සහිත විකිණීමේදී වත්කම අඩු වන අතර හිමිකම අඩු වේ. ඒකත් හරි. බැංකු ණයක් ලබා ගැනීම නිසා වත්කම වැඩි වන අතර වගකීම වැඩි වේ. ඒකත් හරි. එහෙනම් පුතේ අනිත් 4ම හරි. නිවැරදි පිළිතුර කීයද පුතේ? 2ට 1. ඔන්න අපි දැන් ලකුණු 8ක් අරගෙන තියෙන්නේ. ඊළඟට ව්‍යාපාරයක් නැවත විකිණීමේ වටිනාකම 5,60,000ක් වූ තොගයක් ණයට ගන්නා ලදී. ඉතින් නැවත විකිණීමේ වටිනාකම නැත්නම් නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගත්තොත් මූලාශ්‍ර ලේඛනය තමයි ගැනුම් ඉන්වොයිසිය නේද? අපි කියනවා ගැනුම් ඉන්වොයිසිය විභාගෙදී ඕක කියවනකොටම මෙන්න මෙහෙම ලියා ගන්න පුතේ. නැතු උත්තර ගන්න අමාරුයි. හොඳේ මතක තියාගන්න ගැනුම් ඉන්වොයිසිය. එම තොගය 30000ක් වටිනා තොගයක් හානිය හේතුවෙන් නැවත හරවා යවන ලදී. අර නැවත හරවා යවුවනම් පුතේ අපි කියනවා හරපත කියලා. ආයතනය 3,50,000ක මුදලක් පියවීම සඳහා අන්න 3,45,000ක් ගෙව්වා. ගෙව්වනම් පුතේ අපි කියනවා
ගෙවීම් වවුචරය කියලා ගෙවුවනම් පුතේ අපි කියනවා මොකක්ද? ගෙවීම් වවුචරය කියලා. ඉතින් ඔය උත්තරේ කොතනද තියෙන්නේ? ළමයා උත්තර දාලා තියෙනවා මුදයි ආ. කීයද? දෙකට තුනට කීයද? තුනට. පුතේ මේ හදන්න තුනනේ. උතර ගැනුම් ඉන්වොයිස් අන්න හරපත ගෙවීම් වවුචරය 3ට 3. හරිද? 3ට 3. 3ට කී උත්තරේ 3. අන්න හරියා 3ට 3. හොඳයි යා. දැන් පුතේ විභාගෙදි මේ මල් කරන වගේ කරන්න. එතකොට තමයි උත්තරේ නිකන් ඔයා කියෙව්වට බරි පුතේ උත්තරේ එන්නේ නැහැ. හරි? 4 ගිණුම් වර්ෂයේ ආයතනයේ මුළුවත්කම අයිතිකරුගේ ප්‍රාග්ධනය ලක්ෂ 36කින් ඉහළ යන ලදී. ප්‍රාග්ධනය වැඩිලා පුතේ ලක්ෂ 36කින්. ගිණුම් වර්ෂයේ පහත ගණුදින සිදු වී ඇත අමතර ප්‍රාග්ධනය 5,20,000යි. ගැනලි ලක්ෂ 7යි පුතේ. ප්‍රාග්ධනය ලක්ෂ 36කින් වැඩි වෙලා. මම ගන්නම්කෝ දහස් වලින් මේ ප්‍රාග්ධනය වැඩි වී. ප්‍රාග්ධනය වැඩි වී. ගැනලි ලක්ෂ 7යි. අඩු වෙනවා. අමතර ප්‍රාග්ධනය ලක්ෂ 52යි. එතකොට පුතේ ලක්ෂ 36ට ලක්ෂ 7 එකතු කරන්නේ ඇයි? පල්ලෙහා ඉඳන් උඩට යනකොට අඩු වෙන ඒවා එකතු වෙනවානේ. ලක්ෂ 36යි ලක්ෂ 7යි පුතේ ලක්ෂ 43යි. අන්න ලක්ෂ 43 තියෙද්දී ලක්ෂ 52 අඩු කරන්න අන්න වෙනස එනවා ලක්ෂ 9ක්. එහෙනම් පුතේ ලක්ෂ 9ක ශුද්ධ අලාභයක් ආවොත් තමයි ඔයාට උතන උත්තරය එන්නේ. අන්න ලක්ෂ 9ක අලාභයක් කියන එක ඉන්නවා. උතන ලාභයක් තියෙනවා. අලාභය එන්නේ නේද? උත්තර දාගෙන ඔක්කොම 4ට කිව්ව උත්තරේ 4ට 5 පුතේ උත්තරේ නේද? 4ට කිව්ව උත්තරේ 5. හොඳයි යා. ඔක්කොමගේ දාලා තියෙන උත්තරේ 4ට 5. හරි. එන්න පුතේ ඊට පස්සේ ඇයි ගැනිලි එකතු කරන්නේ? දැන් පුතේ මෙහෙමනේ. දැන් අපි උතන ගානේ පල්ලෙහා ඉඳන්නේ උඩට යන්නේ. එතකොට මේ විදිහට ඔයා අපි පල්ලෙහා ඉඳන් උඩට යනවා. හරිද? දැන් උඩේ ඉඳන් පල්ලෙහාට එන්න ඕන. අපි ශුද්ධ ලාභය දන්නේ නැහැ. ශුද්ධ ලාභයට අමතර ප්‍රාග්ධනය එකතු කරනවා. ලක්ෂ 52යි. 16 හදුණු කොහෙක? එකතු කරලා ගැනීලි කරපු ඒවා අඩු වෙනවා ලක්ෂ 7යි. ඉතින් ලක්ෂ 52කින් ලක්ෂ 7 අඩු වෙනකොට 5200 700 අඩු කරන්නකො. 5200 700 අඩු කරනකොට ඒක දෙන්නේ 45යි. හැබැයි 45 එන්න ඕන එකට ඔයාට ඇවිල්ලා තියෙන්නේ කීයද? අන්න 3600. මේ තමයි ප්‍රාග්ධනය වැඩි වීම. මේ ප්‍රාග්ධන වැඩි වීම. එතකොට එන්න ඕන ආරණා මේ දෙකම අතර වෙනස 4500යි. ඇවිල්ලා 3600. එහෙනම් ඒකට හේතුව මොකක්ද? සුද්ධ ලාභය හෝ අලාභය. අන්න එනම් 4500යි 3600 අතර වෙනස ගත්තනම් ඔයාට නම් තියෙන 900ක්. ඒ 900 ධන වෙන්න බෑ. අන්න ඍණ වෙන්න ඕන 900. දැන් බලන්නකො. 5200න් මේ දින අඩු කරාම 3600 එන්නේ ලස්සන. අන්න. ඕකේ උඩින් පල්ලෙහාට රෙකෝඩ්නේ. පල්ලෙහා ඉඳන් පුතේ උඩට යනකොට අඩු වෙනේම මෙයාට මොකද වෙන්නේ? එකතු වෙනවා. එකතු වෙනේ මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒකයි 3600ට 700 එකතු කරලා ඒකෙන් 5200 අඩු කරා නම් වෙන්නේ මේ 900 කලාවේ ලස්සනට එනවා. පැහැදිලිද? ඒතර පල්ලෙහා ඉඳන් උඩට යනකොට අඩු වෙනේවා එකතු වෙනවා. එකතු වෙනේවා අඩු වෙනවා. එහෙ නැතත් ඔයාලට මෙහෙම ගන්නත් පුළුවන්. හරි. හරි. එන්න. ඊළඟට පුතේ. ගිණුම් කරන සමීකරණයේ මුළු වටිනාකම වෙනස් නොකරන ගනුදෙනුවක් නොවන්නේ.
සමීකරණයේ මුළු වටිනාකම වෙනස් නොකරන ගනුදෙනුවක් නොවන්නේ. දැන් මුළු වටිනාකම වෙනස් නොකරන ගනුදෙනුවක්නේ. ගොඩනැගිලි අලුත් වැඩියා කරනකොට පුතේ අපි දැන් මෙහෙම ගමුකෝ. ඔය අවශ්‍ය උතුම් ටියුට් එකේ ලියනවා මේ PDF එකේ ලියන්නෙත් ඒකයි. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. එතකොට පුතේ මුළු වටිනාකම වෙනස් නොකරන ගනුදෙනුවක් අලුත් වැඩියා කරනකොට පුතේ වත්කම අඩු වෙලා හිමිකම අඩු වෙනවා. වටිනාකම මේකෙන් වෙනස් වෙනවා. භාණ්ඩ ගැල්ලි කරනකොටත් වත්කම අඩු වෙලා හිමිකම අඩු වෙනවා. මුළු වටිනාකම වෙනස් කරනවා. දෙපැත්ත වෙනස් වෙනවානේ. දැන් අයිතිකරු තම පෞද්ගලික මුදලින් ණය හිමියෙක්ට ගෙවනකොට පුතේ අන්න හිමිකම වැඩි වෙලා වගකීම අඩු වෙනවා. පුතේ ධනට ඍණ මොකද වෙන්නේ? කැපිලා යනවා. අන්න වගකීම වෙනස් වෙන්නේ නෑ. අන්න එනම් මෙයා තමයි උත්තරේ. තේරෙනවද? අතිරේක ප්‍රාග්ධනීය දැම්මම වත්කම වැඩි වෙලා හිමිකම වැඩි වෙනවා. බොල්නෑ කපා හැරියම වත්කම අඩු වෙලා හිමිකම අඩු වෙනවා. මෙන්න මේ කියන තුන්වෙනි ගනුදෙනුවෙන් තමයි වටිනාකමට බලපෑමක් නොවන්නේ. එහෙනම් තුන්වෙනි එක තමයි පුතේ හරි උත්තරේ. ඉතින් ඔයාගේ තියෙන කොලේ උත්තර කොලේ ඔය තියෙන විදිහටම හදාගන්න පුතේ. එතකොට ඔයාට පැහැදිලිවම ඔතන වෙනස්කම් ටික හොයාගන්න පුළුවන්. ඊළඟට ඔයා කොහොම හදන්න ගියත් ඔයා ගාව උත්තර ටික තියෙනවා පුතේ. හරිද? හරි. එතකොට පුතේ මේ පේපර් එක ඔයා ඊළඟ පාරට යොත් ගන්නකොට මම ආයතන වලට දීලා තියන්නම් ඔයාට. හරි. පොදු ජර්නලේ සටහනක් නොවන්නේ. දැන් අපි ඊයේ දවසේ කතා කරා පුතේ පොදු ජර්නලේ සටහන් කරන ගනුදෙනුවන්. ඔයාට මුලින්ම මතක තියෙන්න ඕන පොදු ජර්නලේ සටහන් කරන ගනුදෙනු. ඒ ගනුදෙනු වර්ග 5යි. මොනවාද? ආරම්භක සටහන්. නේද? ඒක තියෙන සම ලියන්න නැතුව මෙතනින් බලන්න. ආරම්භක සටහන පුතේ පොදු ජර්නලේ දාන සටහනක්. අනේදී පියවීමේ සටහන් දාන සටහන. වැරදි නිවැරදි කිරීමේ සටහන් දාන සටහන. විස්තරවත්කම් ණයට ගැනුම් සහ ණයට විකුණුම්. අන්න උත්තරේ මොකද පුතේ? බැංකු ගාස්තු අපි පොදු ජර්නලේ දාන්නේ නේද? 6ට 4 හොඳයි. බැංකු ගාස්තු දාන්නේ පුතේ කොහෙද? අන්න සංශෝධන මුදල් පාලන කිව්ව නැත්නම් මුදල් ජර්නලේ. හරිද? 6ට 4. 7 පහ සඳහන් සාධක අතරින් ගිණුම් කරන පද්ධතිය මෙහෙයවීමට බලපාන සාධකයක් වන්නේ මේ. පද්ධතිය මෙහෙයවන්න බලපාන සාධකයක් ගිණුම් කරන ප්‍රමිත හරි. අපි ප්‍රමිත භාවිතා කරනවා. ගිණුම් කරන සංකල්ප හරි. සංකල්පත් භාවිතා කරනවා. ගිණුම් කරන පරිසර සාධකත් හරි. හැබැයි කොටස් වෙළඳ පොළ තොරතුරු පුතේ අපිට අදාළ නෑ. ගිණුම් කරන පද්ධතිය මෙහෙයවන්නේ නම් උත්තරේ කීයද? අන්න A B D නේද? උත්තරේ කීයද පුතේ? 2. A B D තමයි නිවැරදි පිළිතුර. හොඳයි යා. උත්තරේ 2. ඇයි සර් එහෙම වෙන්නේ කියලා අහනවා. පුතේ දැන් මේ කොටස් වෙළඳ පොළ කියන්නේ පුතේ මේ සමාගම් වල ෂෙයාර්ස් සුමාරුන් තැනක්නේ. ඉතින් ෂෙයාර්ස් කියන්නේ සමාගම් වල කොටස් අලෙවි කරන තැනක්. ඉතින් එතන කරන්නේ සමාගමක තියෙන කොටස් විකිණීමක් විතරයි. දැන් ගිණුම් කරන පද්ධතිය කියන්නේ මොකක්ද? යෙදවුම්නේ. නැත්නම් ගනුදෙනු හා සිද්ධීන් ක්‍රියාවලියක් තුලින් නිමවුමක් ගන්නවා. ඉතින් ඔය යෙදවුම් නැත්නම් ගනුදෙනු හා සිද්ධීන් වලට පුතේ බලපාන්නේ මේ ගිණුම් කරන ප්‍රමිත සංකල්ප පරිසර සාධක විතරයි. කියන්නේ මේ පද්ධතිය මෙහෙවන්න. අපි පද්ධති ගිණුම් කරන තුල පුතේ කටයුතු කරනකොට ප්‍රමිත ගැන සැලකිලිමත් වෙනවා, සංකල්ප ගැන සැලකිලිමත් වෙනවා, ගිණුම් කරන පරිසර සාධක ගැන පුතේ සැලකිලිමත් වෙනවා එකවුන්ස් හදනකොට. හැබැයි මේ වර්තමාන වෙළඳ පොළ තොරතුරු පුතේ කොටස් වල තොරතුරු තිබ්බයි කියලා ඒව අදාළ වෙන්නේ නැහැ එකවුන්ස් හදන්න. හරිද? හැබැයි තීරණ ගන්න ඕන. හරි තීරණ ගන්න ඕන. හරි? එන්න පුතේ. ඊළඟ 8. අන්න. ආයතනයක් පොදු ලෙජරේ පාලන ගිණුම් පවත්වාගෙන යන අතර. ඒතර මේ පොදු ලෙජරේ පාලන ගිණුම් තියාගෙන යනවානේ. එහෙම කිව්වම අපිට ක්‍රමයක් මතක් වෙන්න අතර උපලෙජරවල ණයගැතියන් සහ ණය හිමියන් ගිණුම් පවත්වාගෙන ලැබී. අන්න පුතේ ආංශික තුලන ක්‍රමය මතකද ඔයාට? ආංශික තුලන එකේ
පොදු ලෙජරය තුල පාලන ගිණුමක් උපලෙජර තුල ණය ගැතියන් සහ ණය හිමියන් ගිණුම් පවත්වාගෙන යනවා නම් උත්තර දාලා තිනවා 8ට 4 කියලා හොඳයි යා. එහෙනම් පොදු ලෙජරේ දිත්ත සටහන් න්‍යාය භාවිතා කරන අතර උපයෝගී ලෙජරේ තනි සටහන් ක්‍රමය භාවිතා කරේ හොඳයි යා. 8ට 4 8ට 4 නියමයි. ඊළඟට ආයතනයේ භාවිතයට ණයට ගන්නා ලද කාර්යාල උපකරණය ගින්නක් හේතුවෙන් විනාශ වන ලදී. ඉහත සිද්ධිය වාර්තා කිරීමට අදාළ දිත්ත සටහන වන්නේ මේ ආයතනයේ භාවිතයට ණයට ගන්නා ලද කාර්යාල උපකරණය ගින්නක් හේතුවෙන් විනාශ වෙලා. ඒතර මේ සිද්ධිය වාර්තා කරන දිත්ත සටහන අහනවා පුතේ. 8 වෙනි එකට උත්තරය ආවේ 4 පුතේ. ඒ කියන්නේ මේ ආංශික තුලන ක්‍රමයට පවත්වාගෙන යන ව්‍යාපාරයක පොදු ලෙජරය දිත්ත සටහන් න්‍යාය අනුවත් උපයෝගී ලෙජරය තනි සටහන් න්‍යාය අනුවත් තමයි භාවිතා කරන්නේ. හරිද වැඩි? ඊට පස්සේ මේ ආයතනයේ භාවිතයට ගන්නා ලද කාර්යාල උපකරණය ගින්නක් හේතුවෙන් විනාශ වන ලදී. අන්න උත්තරේ කීයද පුතේ? 9ට. පුතේ දැන් අපේ උපකරණයේ විනාශ වුණා පුතේ උපකරණ ගිණුම බැර නේද? ඒතර අපේ උපකරණ ගිණුම තියෙනවානේ. මෙන්න අපේ උපකරණ ගිණුම. උපකරණ ගිණුම. මේ උපකරණ ගිණුමේ අර පැත්තේ තමයි ශේෂය තියෙන්නේ. විනාශ වෙන පුතේ අන්න උපකරණ ගිණුම අපි බැර කරනවා. හානි වීම කියලා අන්න ඒක දාන්න ඕන. විනාශ වූ කාර්යාල උපකරණ ගිණුමකට. එහෙනම් විනාශ වූ කාර්යාල උපකරණ ගිණුමට හර කරනවා අන්න පුතේ. එහෙනම් කී උත්තරේ? එක තමයි උත්තරේ. මෙන්න ගන්න. විනාශ වූ කාර්යාල උපකරණ ගිණුම හර කාර්යාල උපකරණ ගිණුම බැර. හොඳයි යා. 9ට එක තමයි උත්තරේ. මම ඔක්කොම උත්තර දාන්න හොඳයි යා. ඒක දාගෙන යන්න ඔයා. හරි. ඊළඟට ලකුණු කළ මිල 2,80,000ක් වූ තොගයක් සිර 5ක වෙළඳ වට්ටමකට යටත්ව ණයට විකුණන ලදී. සතියකට පසු ලකුණු කළ මිල 30,000ක් වූ තොගයක්. හොඳට අහගන්න. ලකුණු කළ මිලම තමයි කියන්නේ. ලකුණු කළ මිල පුතේ. ඔය ලකුණු කළ මිල කියන්නේ අපේ අර අපි කියන්නේ ටැග් එකේ තියෙන ගාන කියලා. හරි. ටැග් එකේ තියෙන වටිනාකම ටැග් ප්‍රයිස් එක පුතේ. හරිද? අන්න. එයා කීයක් වෙනව 30,000යි. ණය ගැති ගිණුමේ ආපසු එවුම් ලෙස සටහන් කරන වටිනාකම අහන පුතේ. එහෙනම් 30,000ට අන්න අපි බලන්න ඕන කීයක්ද 100ට 5ක්. හරිද? හරිද? ඒක මම බෝඩ් එක හදන්න. හරි. එතකොට 30,000ට එනවා කීයද? අන්න 100ට 5ක් බලන්න ඔයා. 30,000ට 100ට 5ක් බලනකොට පුතේ කීයක් වෙනවද? 1,500. අතන 30,000න් 1,500 අඩු වුණා නම් කීයද? 28,500ක් එනවනේ. දැන් උත්තර ළමයි දාලා තිනවා. 10ට පුතේ කීයද?
10ට නිවැරදි උත්තරය කීයද 28500 ගන්නකො එතකොට 10ට නිවැරදි උත්තරය කීයද 28500 හරි පුතේ 10ට ගන්න නිවැරදි උත්තරේ 28500 හරිද එන්න ගිණුම් කරන ඒකක සංකල්පය පැහැදිලි කරයි එතකොට මේ ගිණුම් කරන ඒකක සංකල්පය අපි සාකච්ඡා කරා මේ සංකල්පවල නේද අයිතිකාරයයි ව්‍යාපාරයයි කියන්නේ පාර්ශවයන් දෙකක් කිව්වා මේ දෙන්නෙක් විදියට හඳුනගෙන අපි කටයුතු කරනවායි කිව්වා එහෙනම් උත්තරේ කීයද ව්‍යාපාරය යනු අයිතිකරුවෙන් වෙන් වූ ස්වාධීන ආයතනයක් කියන එක උත්තරේ කීයද 10ට 2 නේද අන්න ගන්න උත්තරේ 11ට 2 නිවැරදි උත්තරය 11ට 2 හරිද 11ට 2 ළඟට ගිණුම් කරන පද්ධතියකට මම කලින් කතා කරා. ඒතර පද්ධතියක යෙදුම් කියන්නේ මොනවාද? පද්ධතියක යෙදුම් කියන්නේ පටන් ගන්න තැන අන්න පහ මොනවාද පුතේ? ගනුදෙනු හා සිදුවීම්. ඒතර ගනුදෙනු හා සිදුවීම් තමයි අපි ගිණුම් කරන ක්‍රියාවලිය ආරම්භ කරන්නේ නේද? හොඳයි. 12ට 5. ඊට පස්සේ පුතේ 13ට ලකුණු කළ මිල 10000ක නිෂ්පාදනයක් සඳහා අමල්ට 110ක වෙළඳ වට්ටමක් ලැබුණි. අදාළ දිනේ සිට මාසයක් ඇතුළත හිඟ මුදල් පියවන්නේ නම් ඔහුට 105ක මුදල් වට්ටමක් ලැබේ. අමල් අවසාන මුදල් ගෙවීම වශයෙන් ගෙව් වටිනාකම තමයි අපෙන් අහන්නේ. ඒතර අමල් අවසාන මුදල් ගෙවීම වශයෙන් ගෙව් වටිනාකම කීයක්ද කියලා අහනවා පුතේ. එහෙනම් මේ බලන්න වටිනාකම කොහොමද ඉන්නේ කියලා. හරි පුතේ. එතකොට ලකුණු කළ මිල 10යි 100ට 10ක වෙළඳ වට්ටමක් ලැබෙනවා මෙයාට. එතකොට 1000ක් අඩු වුණාම අන්න 9000යි. හරිද? අදාළ දිනේ සිට මාසයක් ඇතුළත මුදල් පියවන්නේ නම් 105ක මුදල් වට්ටමක් ලැබෙනවා. 9000ට තමයි 105ක මුදල් වට්ටම බලන්න ඕන 450යි. ඒතර අවසාන මුදල් ගෙවීම වෙන්නේ අන්න 9000න් 450 අඩු කරා නම් 8550ක් තමයි අවසාන මුදල් ගෙවීම වෙන්නේ. බලන්න එහෙනම් කීයද කියලා උත්තරේ පුතේ නේද? 15ට 13ට උත්තරේ කීයද? 8550 ගන්න පුතේ 13ට උත්තරේ 8550 හරි නේද? 13ට කීයද? 2. ඊළඟට 14 ආයතනයක ලාභය අලාභය ගණනය කිරීම සඳහා භාවිතා කරන ගිණුම් කරන සමීකරණය වන්නේ මේ ලාභය හෝ අලාභය හොයන්න භාවිතා කරන ගිණුම් කරන සමීකරණය කුමක්ද පුතේ? 14ට උත්තරය කීයද? 14ට උත්තරය කීයද? අපි ලාභ සමීකරණය කියන්නේ මොකක්ද? අවසාන ශුද්ධවත්කම් ඍණ ආරම්භක ශුද්ධවත්කම් ධන ගැන්ලි ඍණ අතිරේක ප්‍රාග්ධනය. එහෙම නේද? අවසාන ශුද්ධවත්කම් ඍණ ආරම්භක ශුද්ධවත්කම් ධන ගැන්ලි ඍණ අතිරේක ප්‍රාග්ධනය. නම් 14ට උත්තරය 3. එන්න 15ට විකුණුම් චලනයේ සටහන් කරන්නේ පහතේ වායින් කුමක්ද? විකුණුම් චලනයේ සටහන් කරන්නේ පහතේ වායින් කුමක්ද කියලා අහන පුතේ. විකුණුම් චලනයේ දාන්නේ අපි නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගත්ත භාණ්ඩ අන්න භාණ්ඩ ණයට විකිණීම පමණි. පැහැදිලි පුතේ? භාණ්ඩ ණයට විකුත් තමයි අපි විකුණුම් චලනයේ දාන්නේ. ගොඩක් හොඳයි පුතේ. ඔය දාලා දිනෝ කීයද? 15ට උත්තරය කීයද? 4 නේද? 15ට උත්තරය 4. හොඳයි යා. ඊට කියනවා පහත ගිණුම් කරන ක්‍රියාවලියේ නිවැරදි අනුපිළිවෙල තෝරන්න කියලා පුතේ. ඒතර අපි නිවැරදි අනුපිළිවෙල තෝරන්න ඕන.
මොකක්ද මේ නිවැරදි අනුපිළිවෙල කියන්නේ අපි. ළමයි මේ නිවැරදි අනුපිළිවෙල ගන්නකොට පුතේ මෙන්න පළවෙනි එක තමයි ගනුදෙනුව සිදුවීම නේද පුතේ. අපි මුලින්ම ඔය 16 ලියන්න කලින් පුතේ ඔය chart එකේ හදා ගන්න ඕන මොනවද තියෙන්නේ කියලා. මුලින්ම ගනුදෙනුව සිදුවීම C. එතනින් තමයි පටන් ගන්න අපි. ගනුදෙනුව යනවා පුතේ ඊට පස්සේ මූලාශ්‍ර ලේඛන වලට B. මූලාශ්‍ර ලේඛන පොත් යනවා ප්‍රාථමික පොත් වලට A. ප්‍රාථමික පොත් පුතේ එනවා ලෙජරේට E. ලෙජරෙන් තමයි කවුද හදන්නේ අන්න ශේෂ පිරික්සුම. ඉතින් පුතේ අපි මේ ඌවා උත්තරේ හිතේ හිතන හරියන්නේ නැහැ. ඔය පිළිවෙල අපි ඒ තියෙන පේපර් එකේ මේ හදාගන්න. ඊට පස්සේ මට උත්තරේ ලේසියෙන්ම ගන්න පුළුවන් බලන්න උත්තරේ කීයදම්ම දීලා තියෙන්නේ කියලා අන්න දැන් ඔයාට නේද? උත්තර දානවා 16ට උත්තරේ 16ට 2 කියලා නේද පුතේ ගන්න. 16ට නිවැරදි පිළිතුර කියලා පුතේ දෙවෙනි එක. 16ට නිවැරදි පිළිතුර දෙවෙනි එක. ඊළඟට දරුවෝ මෙන්න 17 දැන් සංකල්ප. ගැනුම් පිරිවෙන් කොටසක් විකුණුම් පිරිවයක් වියදමක් ලෙසත් අනෙක් කොටස අවසන්තොගය වත්කමක් ලෙසත් හඳුනා ගැනීමට අදාළ වන්නේ කුමන ගිණුම් කරන සංකල්පයේද? දැන් යම් කොටසක් පිරිවැයක් ලෙසත් වියදමක් ලෙසට අනෙක් කොටස වත්කමක් ලෙසත් හඳුනා ගන්න සංකල්පය පුතේ. මොකද්ද පුතේ සංකල්පය? මේ සංකල්පය කුමක්ද පුතේ? 17ට අපි කියන මොකක්ද? අන්න ගැලපුම් සංකල්පය දාන්න පුතේ. ගැලපුම් සංකල්පය තමයි 17ට උත්තරේ. නේද ගන්න පුතේ? 17ට 3 ගැලපුම් සංකල්පය. හරිද? 18 ගිණුම් කරන සමීකරණ වලින් නිවැරදි වන්නේ. ඒකේ හරිම එක්කෙනා තමයි දැන් අපෙන් අහන්නේ. ශුද්ධවත්කම් කියන්නේ ප්‍රාග්ධනය. හරි. මේක හරි පුතේ. ශුද්ධවත්කම් සමානයි ප්‍රාග්ධනය. ඒක හරි. ඊට පස්සේ මොනවා තියෙන්නේ? වත්කම් ධන ආදායම් අන්න වැරදි. මේක වැරදි. වත්කම් ධන ආදායම් කියන්නේ නේ කවදාවත් අපි වත්කම් ධන වියදම් සමානයි ප්‍රාග්ධනීය ධන වගකීම් ධන ආදායම්. මේක හරි. ශුද්ධ වත්කම් කියන්නේ ප්‍රාග්ධනය සමානයි අන්න මුළු වත්කමෙන් අඩු කරනවා ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම්. ඒ අනුව A C D කියන උත්තර පුතේ තමයි නිවැරදි වෙන්නේ. අන්න 18ට කියලා පුතේ 18ට 3 නේද? හොඳයි දරුවා. උන් ටිකගේ උත්තරේ දාගෙන යනවා. හොඳයි යා. ඊළඟට 19 තනි වෙලෙන්දෙකුගේ ප්‍රාග්ධනයට බලපාන්නේ නැති පහත සඳහන් ගනුදෙනුව කුමක්ද? මේ තනි වෙලෙන්දෙක් කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක්. තනි පුද්ගල නැත්නම් ව්‍යාපාරයක ප්‍රාග්ධනයට බලපාන්නේ නැති ගනුදෙනුව කුමක්ද? දැන් අපි මුලින්ම දැනගන්න පෙන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක ප්‍රාග්ධනයට බලපාන ගනුදෙනුව මොනවාද කියලා මුලින්ම නේද පුතේ? තනි පුද්ගල ව්‍යාපාරයක ප්‍රාග්ධනයට බලපාන ගනුදෙනු මොනවාද? අන්න බලපාන ගනුදෙනු තමයි අතිරේක ප්‍රාග්ධනය බලපානවා, ගැන්ලි බලපානවා, විකුණුම් සඳහා මුදල් ලැබීම බලපානවා. ඇයි මේක ආදායමක් නේද? ආදායමක් බලපානවා අනිවාර්යයෙන්. ආදායමක් බලපානවා අනිවාර්යයෙන්. වියදම් සඳහා මුදල් ගෙවීම බලපානවා. එහෙනම් තවමත් උපයා නැති ආදායම් සඳහා මුදල් අය කර ගැනීම ඔන්න ඕක තමයි පුතේ බලපාන්නේ නැත්තේ. උත්තරේ කීයද? 4 නේද? 19ට උත්තරේ පුතේ 4. හොඳයි. ඊළඟට කිසියම් ව්‍යාපාරයක් විසින් සකස් කරන ලද ශේෂ පිරික්සුම 2020 3.31 වන විට සමාන නොවිය. බැලන්ස් වෙලා නැහැ. ඒ සඳහා පහස්නහන් දෝෂයන් සොයා ගන්නා ලැබුවේ දෝෂ 3ක් දීලා. ඉහත දෝෂ නිවැරදි කිරීමට පෙර ශේෂ පිරික්සුමේ ශේෂය තමයි අපෙන් අහන්නේ. ඒ කියන්නේ ඔය අවිනිශ්චිත ගිණුමේ එන ශේෂය කීයක්ද? ඇයි? අවිනිශ්චිත ගිණුමේ ශේෂයනේ පුතේ අපි මෙතන ශේෂ පිරික්සුමේ වෙනසනේ අපි අවිනිශ්චිත ගිණුමට ගේන්නේ. ඒතර ශේෂ පිරික්සුමේ වෙනස නම් අපි අවිනිශ්චිත ගිණුමට ගේන්නේ. අවිනිශ්චිත ගිණුම හැදුවනම්
අපිට ගන්න පුළුවන් ශේෂ පිරික්සුමේ වෙනස. මෙන්න අවිනිශ්චිත ගිණුම. හරිද? විදුලි වියදම් 3300ක් ලෙස එම ගිණුමේ දාලා. එතකොට විදුලි ගිණුමේ 3000 දාන්න ඕනකට 300යි දාලා තියෙන්නේ. තව 2700ක් අඩුයි. අන්න විදුලි ගිණුම හර කරලා අවිනිශ්චිත ගිණුම බැර කරනවා මොකක් කියලාද? විදුලි කියලා. 2700. දුම් වට්ටම් 2000ක් ලද වට්ටමක් ලෙස එම ගිණුමේ වාර්තා වෙලා තියෙනවා. දුම් වට්ටම් කියන්නේ මගේ වියදම. දුම් වට්ටම් කියන්නේ මගේ වියදම හර වෙන්න ඕන. හැබැයි දාලා තියෙන්නේ ලද වට්ටමක් ලෙස අන්න එම ගිණුමේ වාර්තා කරලා ලද වට්ටමක් විදියට එම ගිණුමට දාලා ඉන්නේ බැර පැත්තට දාලා තියෙන්නේ. දුම් වට්ටම හර වෙන්න ඕන කියලා ලද වට්ටම් ගිණුමට බැර කරනවා. පරිතීරණ වෙනස. වැරද්ද හදන්න මුලින්ම ලද වට්ටම් ගිණුමට හර කරන්න 2000යි. නිවැරදි එක තියන්න දුම් වට්ටම් ගිණුමට හර කරන්න 2000යි. එහෙනම් දුම් වට්ටම් හර 2000යි ලද වට්ටම් හර 2000යි. අවිනිශ්චිත බැර කරන්න මෙන්න දුම් වට්ටම් මෙන්න ලද වට්ටම් කියලා 4000යි. කුලී ගිණුමේ රුපියල් 8000ක් ශේෂ පිරික්සුමෙන් සම්පූර්ණයෙන් අත්හැරලා. දැන් පුතේ කුලිය අපි ශේෂ පිරික්සුමට දාලා නැහැ. අර වැරනේ මේ තියෙන්නේ ශේෂ පිරික්සුම. ඒතර කුලිය පුතේ ශේෂ පිරික්සුමට දාන්න ඕන. අන්න කුලිය නම් ශේෂ පිරික්සුමට හර කරලා අවිනිශ්චිත මොකද කරන්නේ? බැර කරනවා. එතකොට අපි ශේෂ පිරික්සුම හරක ලියන්නේ අවිනිශ්චිත බැර විතරයි ලියන්නේ. අන්න කීයක් එනවද? 14700ක් එනවා. මෙතනට 14700 එනවා. මොකක් කියලාද? ශේෂය කියලා. බලන්න 14700 එනවා. ශේෂය කියන දෙන්න ඔයගොල්ලෝ උත්තර ගන්න තියෙනවා. 20ට කීයද පුතේ? 20ට නිවැරදි පිළිතුර කීයද? 3. එහෙනම් ගන්න 20ට නිවැරදි පිළිතුර පුතේ 14700යි. දැන් ඔයාටම බලා ගන්න පුළුවන් මේ විදිහට අපි ප්‍රශ්න 20ක් කරලා තියෙනවා. ඒතර 4 ගානේ වැඩි කරොත් 20න් ඔයාට ලකුණු 80ක් මේ විදිහට තියෙනවා. ඒ නැතත් ඔයා 4 ගානේ හරි ගිය ගානට වැඩි කරලා ගන්න. දැන් ගොඩක් ළමයි උත්තර දැම්මා. එතනින් ලොකු වෙනසක් නැතුව එක්කියම්. හරි. යමු ඉදිරියට. ශේෂ පිරික්සුමෙන් පහත දැක්වෙන කුමන දෝෂය හඳුනාගත හැකිද? දැන් අහන පුතේ මේ ශේෂ පිරික්සුමෙන් හඳුනාගත හැකි දෝෂය. මුදලට විකුණු 15000ක් සම්පූර්ණයෙන් මගහැරී ඇත. ඉතින් මේකෙන් ශේෂ පිරික්සුමේ වෙනස හඳුනා ගන්න බෑ. ඇයි? සම්පූර්ණයෙන්ම මගහැරලානේ. ඒතර පුතේ වෙනස ශේෂ පිරික්සුමේ පෙන්වන්නේ නැහැ. ඩබල් එන්ට්‍රිය මිස් වෙලා මෙතන. මේක වැරදි. 40000ක ලද වට්ටම දුම් වට්ටම් ගිණුමට බැර කරලා කමක් නැහැනේ. දැන් ලද වට්ටම බැර වෙන්න ඕන එක දුම් වට්ටමට බැර කරා නම් ඒත් අවුලක් නැහැ. ඇයි කොහොනේ බැර වෙලානේ. ඒතර මේ වරදත් ශේෂ පිරික්සුමේ හොයාගන්න වෙන්නේ. ඒකත් වැරදි. නඩත්තු පිරිවැය 25000ක් මෝටර් වාහන ගිණුමට හර කරලා. හරනේ පුතේ. හර කරලානේ කොමින් හරි. හර කරලා නම් ඒත් අවුලක් නැහැ. අන්න නඩත්තු පිරිවැය 25000ක් මෝටර වාහන ගිණුමට හර කරලා ඒත් ප්‍රශ්නයක් නැහැ. අවුලක් නැහැ. ඔය වරද හොයාගන්නත් බෑ. ශේෂ පිරික්සුමේ. අන්න 5000ක් ආපසු යවුම් කියන්නේ හර ආපසු යවුම් ගිණුමේ පුතේ බැර පැත්තේ දක්වලා අන්න 21ට උත්තරේ කීයද පුතේ? 21ට 4. ඉතින් ඔන්න ඔය කියන වරද ශේෂ පිරික්සුමෙන් ලේසියෙන්ම හඳුනා ගන්න පුළුවන්. ඇයි? හර කරන්න ඕන එක බැර කරලා නම් පුතේ ඔය වරද අපිට හොයාගන්න මහ වෙලාවක් යන්නේ. ශේෂ පිරික්සුම මොකද වෙන්නේ? අන්න අසමාන වෙනවා. අසමාන වෙච්ච ගමන් වරද හොයාගන්න පුළුවන් පුතේ. 21ට කීයද පුතේ? 21ට 4. හරි නේද? 21ට 4. එන්න ඊට පස්සේ පහත් සඳහන් ප්‍රකාශ වලින් නිවැරදි වන මේ ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය මොකක්ද? ණය ගැති සෑම විටම ඇත්තේ බැර ශේෂයක්. අන්න ඉතින් ඕක කියනකොටම
22කට පුතේ උත්තරය ඇවිල්ලා ඉවරයි. ණය ගැති ගිණුමේ සෑම විටම තියෙන්නේ බැර ශේෂයක්ද පුතේ? නෑනේ. ණය ගැති ගිණුමේ හර ශේෂයක් තමයි සෑම විටම තියෙන්නේ. හැබැයි බැර ශේෂයක් තියෙන්නත් පුළුවන්. හරි. විකුණුම් ජර්නලයේ සියලුම විකුණුම් නිවැරදි ප්‍රකාශනය දහන්නේ සමාන තමයි. මේක පුතේ උත්තරේ නෙමෙයි. මේක වැරදි එතකොට. මේක වැරදි. නිවැරදි වන්නේ යහන්නේ. විකුණුම් ජර්නලයේ සියලුම විකුණුම් වාර්තා කිරීම කරනු ලැබේ. වැරදි. විකුණුම් ජර්නලයේ පුතේ සියලු විකුණුම් දාන්නේ ණයට විකුණුම් විතරයි. විකුණුම් ජර්නලයේ මුළු එකතුව ණය ගැති පාලන ගිණුමට බැර කරනු ලැබේ. වැරදි. විකුණුම් ජර්නලයේ මුළු එකතුව ණය ගැති පාලන ගිණුමට හර කරනවා. සෑම ණය ගැතියෙකු සඳහාම වෙනම පාලන ගිණුමක් තියාගන්නවා. වැරදි. සියලුම ණය ගැතියන්න තින්නේ එක පාලන ගිණුමක් විතරයි යන්නේ නා උත්තරේ කීයද? සෑම විටම පාලන ගිණුමේ ශේෂය ශේෂ ලයිස්තුවේ ශේෂයට සමාන වේ නේද පුතේ? ඒතකොට නිවැරදි එක වෙන්නේ කීයද? 22ට 5. 22ට 5 පුතේ නිවැරදි එක වෙන්නේ. එන්න 23. දේශීය ආදායම් පනත, පාරිභෝගික කටයුතු අධිකාරී පනත සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය නියෝජනය කරමින් ගිණුම් කරන පරිසරය වන්නේ මේ පළවෙනි පාඩමෙන් අහන්නේ. ඒතකොට මෙන්න මේ කියන ආදායම් පනත, පාරිභෝගික කටයුතු අධිකාරී පනත සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය පුතේ නියෝජනය කරන ගිණුම් කරන පරිසරය වන්නේ අපි කියන මොකක්ද? ආර්ථික හා දේශපාලන පරිසරය. හරිද? දැන් නෛතික හා ආර්ථික පරිසරය කියලා එකක් නෑනේ පුතේ. දැන් නෛතික පරිසරය තියෙනවා. ආර්ථික හා දේශපාලන පරිසරය තියෙනවා. සමාජ හා ආර්ථික පරිසරයක් නෑනේ. සමාජ හා සංස්කෘතික පරිසරයක් තියෙනවා. නෛතික හා ආර්ථික පරිසරයක් නෑනේ. ඒකට ඕක නියෝජනය කරන්නේ ආර්ථික හා දේශපාලන පරිසරය පුතේ 23ට කීයද? 23ට 2 නේද? ළමයිගේ උත්තරානේ තමයි චුට්ටක් වෙනස් වුණේ. හරිද? දැන් මෙතන නියෝජනය කරන ගිණුම් කරන පරිසරය අහන්නේ. පරිසර නෙමෙයිනේ. එන තියෙනවා නෛතික හා නෛතික කමාවක් ආර්ථික හා දේශපාලන පරිසරය කියලා. එහෙම එකක් තිබ්බේ නෑනේ. ඊළඟට 24. වත්කම් රුපියල් 20000කින් ප්‍රාග්ධනීය රුපියල් 18000කින් වැඩි වන විට වගකීම් වල ඇති බලපෑම කුමක්ද කියලා අහනවා. පුතේ මේ මගේ වත්කම රුපියල් 20000කින් සහ ප්‍රාග්ධනය 18000කින් වැඩි වන විට වගකීම් වලට ඇති කරන බලපෑම ඉන්නේ ගිණුම් කරන සමීකරණ දැම්මම ඔයාට උත්තරේ ගන්න පුළුවන් නේද පුතේ? මෙන්න උත්තරේ එනවා. මගේ වත්කම් පැත්ත 20000කින් වැඩි වෙලා ඊට පස්සේ ප්‍රාග්ධනීය රුපියල් 18000කින් වැඩි වෙලා වගකීම් ඉතින් මොකද වෙන්නේ? අන්න රුපියල් 2000කින් වැඩි වෙන්න ඕන නේද? වගකීම් රුපියල් 2000කින් මොකද වෙන්නේ පුතේ? වැඩි වෙනවා ගන්න. 24ට උත්තරය කීයද? අන්න 4. 24ට පුතේ උත්තරය කීයද? 4. ඊට පස්සේ පුතේ මේව කතා කරා පාලන ගිණුම් වල. ව්‍යාපාරයේ විසින් අඩමාන ණය ප්‍රතිපාදනය සඳහා ණයගැතියන්ගෙන් 100%ක් සපයයි. ආරම්භක අඩමාන ණය ප්‍රතිපාදනයේ රුපියල් 15000ක් වූ අතර වසර අවසානයේදී අඩමාන ණය ප්‍රතිපාදනය රුපියල් 3000කින් වැඩි කිරීමට තීරණය කරන ලදී. වසර අවසානයේදී ණයගැතියන්ගේ වටිනාකම කුමක්ද කියලා අහනවා. අන්න ඔය උත්තරේ ගන්න පොඩ්ඩක්. දැන් ඕක චුට්ටක් වෙනස් කරලාම දීලා තියෙන්නේ නේද? ඕක අපි අර වෙන්දා හිතනකට වඩා නේද? පොඩි මං වෙනස්කමක් කරලා තමයි උතන ඔයාට දීලා තියෙන්නේ. ඒතොර ඒ වෙනස්කමනේ ඔයා දැනගන්න ඕන නේද? ඒ වෙනස්කම පුතේ කොහොමද අපි හරියට හොයාගන්නේ? අන්න වෙනස්කම් පුතේ හොයාගන්නේ කොහොමද? හොයාගන්නකො හරියට. දැන් 15000ක් කියනවා 100ට 5යි. හරිද?
15,000ක් අඩමාන ණය වෙන් කරලා තියෙනවා මේක 100%යි. ඉතින් පුතේ මම ඔයාලට මොකද්ද කිව්වේ? ණය ගැති ශේෂයට 100%ක් වෙන් කරාම තමයි 15,000 එන්නේ. ආරම්භක මේ ආරම්භක. එතකොට පුතේ මේ වසර තුල අන්න වසර අවසානයේ අඩමාන ණය ප්‍රතිපාදනය 3,000කින් වැඩි කරන්න ඕන. මෙයා 3,000කින් වැඩි කරනවායි කියන්නේ වසර අවසානයේ අන්න කීයක්ද වෙන්නේ 18,000යි. ඒතර ඔය 18,000 සමාන වෙන්නේ 100%කට. අපෙන් අහන්නේ ණය ගැති වටිනාකමනේ. ණය ගැති වටිනාකම. ඊට මේ අඩමාන ණය අඩමාන ණය වෙන් කිරීම බලන්නේ මගේ පුතේ ණය ගැතියට 100%. ණය ගැතියට 100%. ණය ගැතියට 100%ක් බැලුවොත් තමයි 15,000 18,000. එහෙනම් අන්න 18,000 5න් බෙදලා වැඩි කරා නම් 100න් මට කවුද ඉන්නේ? මගේ ණය ගැති වටිනාකම මෙයාට 120යි. අන්නේ නම කීයක්ද? 3,60,000ක් එනවා. පැහැදිලි වැඩි. බලමු ඔයාලට 3,60,000ක් කියන උත්තරය ආවද කියලා. හරිද? 3,60,000ක් කියන උත්තරය ආවනම් පුතේ හරි 100ට 100ක්. බලන්න මේ ප්‍රශ්නාංක 25ට වෙන්න පිළිතුර ගන්න විදිහ. අපි මේ අඩමාන ණය කතන්දරේ සාකච්ඡා කරා පාලන ගිණුම වල. ආරම්භක 15,000ට 105යි. හරි. මෙයා 3,000කින් වැඩි කරනකොට අවසානට යා 18,000ක් වෙනවා. ඉතින් 18,000 කියන 105යි. તો ණය ගැතියට 100%ක් වෙලුවම තමයි 18,000. අන්න එහෙනම් 18,000 5න් බෙදලා 100න් වැඩි කරා නම් පුතේ කියක් එනවද? 3,60,000ක් එනවා. බලන්න එහෙම උත්තරේ. සර් 100 ගත්තේ ඇයි? දැන් මුත් අපි හැමතිස්සෙම කියන්නේ කොහොමද? 100 තමයි ලෝකෙ තියෙන හොඳම ඉලක්කය. 100 තමයි ලෝකෙ තියෙන හොඳම ඉලක්කය. හරිද? එතකොට අපි හිතන්නේ ණය ගැතිය 100යි. 100න් අඩමාන ණය වෙන් කිරීම තමයි 5ක්. ඒතර 95ක් තමයි මම කිව්ව මට ඔයාලට මෙයාට සුද්ධ ණය ගැති කියලා. ඒ නිසා හැමතිස්සෙම හිතන්නේ 100ට 5ක් කියලා. හරිද? අනේ නෑ ඔතන අහන්නේ ණය ගැති වටිනාකමනේ. ඔතන අහන්නේ නෑනේ මොන සුද්ධ ණය ගැති වටිනාකම ආමින්න බලමු මේ. සුද්ධ ණය ගැති වටිනාකමයි ණය ගැති වටිනාකමයි කියන්නේ එකක්ද දෙකක්ද පුතේ? අන්න දැන් ඔය අහන ප්‍රශ්නෙට මම බෝඩ් එකේ උත්තරේ දීලා තියෙනවා. දැන් මම අහන්නේ ණය ගැති වටිනාකම. එතකොට ණය ගැතිය ඇත්තටම දැන් 3,60,000යි. එයාගෙන් 18,000ක් අඩු කරොත් අන්න සුද්ධ ණය ගැති වටිනාකම ඔයාට කීයක් එනවද පුතේ? 3,42,000ක් එන්නේ. ඔයාට 3,42,000ක් එන්නේ. තේරුණාද වැඩි? හරි. එහෙනම් මං අහන්නේ ණය ගැති. සුද්ධ ණය ගැතිය නෙමෙයි. හරිද? ඒ නිසා මේ අර බොහොම සියුම් පුතේ අහලා තියෙන. අර හරියටම වචන එක මම කියන්නේ. ඔයා අර හරියටම වචනේ කියවන්න. සුද්ධ ණය ගැති කිව්වොත් ඔයාගේ කතන්දරේ හරි. සර් 3,60,000න් 18,000ක් අඩු කරන්න ඕනි නැද්ද? අවසාන ණය ගැති හොයද්දි මම අහන්නේ අවසාන ණය ගැති කියලා. මම අහන්නේ ණය ගැති. ණය ගැතියයි සුද්ධ ණය ගැතියයි කියන දෙන්නේ. සුද්ධ ණය ගැතිය කියන්නේ අඩමානේ අඩු කරාට පස්සේ. ණය ගැති කියන්නේ අඩමානේ අඩු කරන්න කලින්. පැහැදිලි වෙයි. ඒ නිසා දැන් මම අර පන්තියේ උගන්වද්දී මගේ දරුවන්ට කියවනේ බොහොම පොඩි සියුම් තැන් වලින් කියලා වෙනස. දැන් විභාග පුතේ ඇත්තට මම උත්තරේ දන්නවා සමහර වෙලාවට. හැබැයි මගේ අතින් වරදිනවා අර කියවන විදියත් එක්ක. හරිද? එතකොට ණය ගැතිය කියන්නේ කෙනෙක් සුද්ධ ණය ගැතිය කියන්නේ ඒක. දැන් මේ පේපර්ස් කරන්න හේතුවත් ඒක. ඔය කරාම තමයි වගේ පොඩි දැන් අපිට අහු වෙන්න පටන් ගන්න. ඒතරින් තමයි පුතේ අපිට ඔය වැරදි අඩුපාඩු ඔක්කොම නිවැරදි කරගන්න පුළුවන්. පැහැදිලි වැඩි. හරි. ඉන්න ඊළඟට දැන් මේ තියෙන්නේ ඔක්කොම හදාගන්න. ඔයාට වැදගත් වෙන සියලුම දේවල් පුතේ හදාගන්න. ඒතර මේ ඔයාට පේපර් එක පුතේ දැන් ඔය ඉන්න ඔක්කොගෙම නම් ටික මාක් වෙනවා. හරිද? ඉන්න කට්ටියගේ නම් ටිකට
පේපර් එක මුද්‍රණය කරලා ඔයාට ලැබෙවි. මට ඔක්කොම ලකුණු දාන්න පුතේ. ලකුණු දාන සෙට් එකට පේපර් එක නම ගහලම ආයතන වලට ලැබෙවි. හරිද? සා ලකුණු ටික දාන්න ලකුණු වලට තමයි පේපර් එක එවන්නේ. හරිද? හරි. එන්නකො ඊට පස්සේ 25ට පුතේ කීයද නම් 3,60,000යි. එන්න. ඊළඟට 26 නම් පුතේ 50 වෙනකන් දීලා තියෙනවා. එතකොට ඔයා බලන්න දැන් ප්‍රශ්න 25ක් අපි කරා. 4 ගානේ ඔය 25ට කීයක් ඔයාට එනවද කියලා. හරි නේද? 4 ගානේ කීයක් ඔයාට එනවද කියලා. හරි. හරි. එන්න ඊට පස්සේ 26 නම් පුතේ 50 වෙනකන් කෙටි සහ නිශ්චිත පිළිතුරු. ණයට ගැනුම් සහ ආපසු යවුම් අතර සමානකම් දෙකක් සහ වෙනස්කම් දෙකක් අහනවා පුතේ. හරිද? දාසය සහ 17 කීයද සර්? ඉතින් 16ටයි 14යි උත්තරේ පොඩ්ඩක් ගෲප් එකට දාන්න කවුරුද දරුවෝ? ණයට ගැනුම් සහ ආපසු යවුම් අතර සමානකම් දෙකක් සහ වෙනස්කම් දෙකක්. ලියන්න සමානකම් දෙකක්. ලියන්න සමානකම් දෙකක්. ණය හිමියන්ට අදාළ ගනුදෙනු වේ. ලියන්න පුතේ. ණය හිමියන්ට අදාළ ගනුදෙනු වේ. ණය හිමියන්ට අදාළ ගනුදෙනු වේ. හරිද? සමානකමක් තමයි පුතේ ණය හිමියන්ට අදාළ ගනුදෙනු. ණයට ගැනුම් සහ ආපසු යවුම් කියන ගනුදෙනු දෙකම ණය හිමියන්ට අදාළ ගනුදෙනු. අර ඔව් ණය හිමි පාලන ගිණුමට බලපාන ගනුදෙනු කිව්වත් හරි පුතේ. ඒත් හරි. හරිද? ඊට පස්සේ ලියන්න පුතේ. ඊට පස්සේ ලියන්න දෙවෙනි එක. Okay. Set this. නැවත මේ 25 වෙනකම් බලන්න. ඔයා දැන් ප්‍රශ්න 25 ක තියෙන්නේ. එතකොට එකේ ඉඳන් 25 වෙනකම් බලන්න 4 ගාන කීයක්. ඒතර 25 ඉඳන් 50 වෙනකම් බලන්න කීයක් වෙනවද? හරිද? ඔක්කොම 4 ගාන යන්නේ. දැන් කලින් බහුවර්ණ 25ට එතකොට 4 ගාන 25ක් උදේ කෙලින්ම 100ක් තියෙනවා. එතකොට දැන් මෙතන තව 100ක් තියෙනවා. හරිද? බලමු අපි අන්තිමේට කීයද කියලා. හරි? හරිද? දැන් මොකද ලියුවේ අපි සමානකමක් තමයි ණය හිමියන්ට බලපාන ගනුදෙනු. ඊළඟ ඊළඟ එක ගැනුම් නිසා ණය හිමි ශේෂය වැඩි වී වෙනස්කම ලියනකෝ ගැනුම් ණයට ගැනුම් හරවන අතර ආපසු යවුම් බැරවේ. කියන්න ණයට ගැනුම් හරවන අතර ආපසු යවුම් බැරවේ. ලියන්න ණයට ගැනුම් සඳහා ගැනුම් ඉන්වොයිසියද වෙනස්කම් ආපසු යවුම් සඳහා හරපතද භාවිතා වේ. ආපසු යවුම් සඳහා හරපතද භාවිතා වේ. ලිවේ එක සමානකමයි ණය හිමියන්ට අදාළ ගනුදෙනු තමයි පුතේ ඔය දෙකම. ලියන්න තව සමානකමක් පුතේ. අපි වෙනස්කම් දෙකක් ලිව්වා. ලියන්න තව සමානකමක්. කියන්න මෙහෙම ගන්නකො යා. ගැනුම් නිසා වියදම වැඩි වී ආපසු යවුම් නිසා වියදම අඩු වේ. සමානකමක් විදිහට. ගැනුම් කියන්නේ වියදමක් ඉදිරි ගත්තොත් ආපසු යවුම් වියදම අඩුවීමක් වෙනවා. අර විදියට ගන්න පුතේ. හරිද? හරි. ඔන්න
මොකක්ද ඥාන ප්‍රශ්න එහෙම ගන්න එපා හරිද දැන් අනු ලියපු ටික ලියපු දේ සමානකම තමයි ණය හිමියන්ට අදාළ ගනුදෙනු තියෙන ගැනුම් දෙවෙනි සමාන තමයි ගැනුම් නිසා වියදම් වැඩි වී ආපසු යවුම් නිසා වියදම් අඩු වේ හරිද ඔන්න තව සමානකම ගැනුම් නිසා වියදම් වැඩි වී ආපසු යවුම් නිසා වියදම් අඩු වේ අසමානකම් වල ලියන්න ගැනුම් හරවන අතර ආපසු යවුම් බැර වේ ගැනුම් සඳහා ගැනුම් ඉන්වොයිසියක් ආපසු යවුම් සඳහා හරපතක් භාවිතා වේ හරි හරි ඔන්න පුතේ පළවෙනි හිස්තැනට උත්තරේ ඊට පස්සේ පුතේ අහනවා මෙන්න මොහාන්ගේ ව්‍යාපාරේ වෙච්ච ගනුදෙනු ඔයාට දීලා තියෙනවා දැන් මෙම කාල සීමාව තුළ අයිතිකරු මුදල් ගැනලි හෝ අතිරේක ප්‍රාග්ධන යොදවා නොමැති මේ අයිතිකාරයා ගැනලි කරලත් නැහැ අතිරේක ප්‍රාග්ධන යොදවලත් නැහැ පුතේ ඔයාගේ අනෝ මේ විය හැකි ගනුදෙනුව විස්තර කරන්න වඩාත්ම වෙන්න පුළුවන් ගනුදෙනුව විස්තර කරන්න කියනවා. ඒතර මේ වලින් මොනවාද වඩාත්ම වෙන්න පුළුවන් ගනුදෙනුව? දැන් අයිතිකරුගේ ප්‍රාග්ධනය වැඩි වෙලා වගකීම වැඩි වෙලා වත්කම වැඩි වෙනවා පුතේ. මුදල් වත්කම වැඩි වෙනවා. මට කියන්නකෝ ඔන්න ඕකට ගැලපෙන හොඳම ගනුදෙනුවක් මොකක්ද? මොකක්ද ඕකට ගැලපෙන හොඳම ගනුදෙනුව? ඔව් ඒක ලකුණු 4යි යා. මොකද පුතේ හොඳම ගැලපෙන ගනුදෙනුව? අන්න අපිට මෙහෙම කියන්න පුළුවන්. ආදායමක් මුදලින් ලද අතර ඉන් යම් ප්‍රමාණයක් කලින් ලද ආදායම් වේ. එතකොට අපි ඕක සමීකරණේ වාර්තා කරනකොට මෙහෙම බලන්නකො පුතේ. දැන් ආදායමක් මුදලින් ලද අතර දැන් ඔක කියන විදිහට මම ගන්නම්. මේ තියෙන්නේ ප්‍රාග්ධනය ධන වගකීම් සමානයි වත්කම්. වත්කම වැඩි වෙලා වගකීම වැඩි වෙලා ප්‍රාග්ධනය වැඩි වෙනවා. මම හිතන්නකෝ ආදායමක් මට මුදලින් ලැබිලා තියෙනවා රුපියල් 20000යි. 20000න් කලින් ලද ආදායම කීයද? රුපියල් 3000යි. අන්න වගකීම වැඩි වෙනවා 3000කින්. එතන මගේ ප්‍රාග්ධනය වැඩි වෙන්නේ කීයද පුතේ? 17000කින්. ඔන්න ඔය ගනුදෙනුව මොකක්ද අපි කියනවා කලින් ලද ආදායම උපචිත වියදම් කියන්න බෑ. මෙන්න මේ සම්බන්ධය නිරූපණය කරන විදිය. ආදායමක් මුදලින් ලද අතර යම් ප්‍රමාණයක් කලින් ලද ආදායම් වේ. ඉතින් වටිනාකමක් දාලා ලියන්න පුළුවන්. බෑ එහෙම කියන්න බෑ. ප්‍රාග්ධනය යෙදවීම හා බැංකු ණයක් ලබා ගැනීම. ඒක ගනුදෙනු දෙකක් ඇත්තට. ප්‍රාග්ධන යෙදවීම කියන්නේ එකක් බැංකු ණය ලබා ගැනීම කියන තව එකක්. ඒක ගනුදෙනු දෙකක්. මේක එක ගනුදෙනුවක් මෙහාන. එතකොට පුතේ මට කියන්න වෙන්නේ රුපියල් 20000ක ආදායමක් මුදලින් ලද අතර ඉන් 3000ක් කලින් ලද ආදායම් වේ කියලා. පැහැදිලි වෙන්නේ. අනේ චුට්ටක් හොඳට හිතලා ලියන්න ඕන. ඒවා මේ ලියන විදිය වෙනස් වෙනවා පේනවද? දැන් මේවා විභාගෙදී දැන් මේව ආපු ගමන් මම මේ පන්ති කියලා දුන්නා ඉතින් පොඩ්ඩක් හොඳට හිතලා කල්පනායෙන් ලියන්න ඕන. බලමු මේ වගේ තව එකක් තියෙනවා. අයිතිකරුගේ ප්‍රාග්ධනය අඩු වෙලා වගකීම වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන්නේ පුතේ කවුද? අන්න ණය හිමියන්. හරිද? කලින්කට අහනවා මේ බැංකු ණයක් ගත්තා කියන්න බැරිනේ පුතේ. බැංකු ණය ගන්නකොට වෙන්නේ වත්කම වැඩි වෙලා වගකීම වැඩි වෙන එක විතරයි. ප්‍රාග්ධනය වැඩි වෙන්නේ නැහැ නේ බැංකු ණයක් ගත්තයි කියලා නේද? හරිද? අන්න දැන් කියනවා ප්‍රාග්ධනය අඩු වෙලා
වගකීම වැඩි වෙනවා හැබැයි ණය හිමි. අන්න අපි මේකට කියනවා මොකක්ද? ණය හිමියන් විසින් අන්න ප්‍රමාද කුලී අය කිරීම ලියන පුතේ ණය හිමියන් විසින් පමා කුලී අය කිරීම. දැන් අහනවා බැංකු ණය ගැනීමේදී ඉතුරුම් පොලියක් ඒ අවස්ථාවේ හිමි පුතේ. දැන් බැංකු ණයක් ගන්නකොට පුතේ ඉතුරුම් පොලියක් හිමි වෙන්නේ නැහැ. අපි බැංකු ණය ගන්නකොට පුතේ සාමාන්‍යයෙන් පොලි ගෙවන එකනේ කරන්නේ. හරිද? දැන් ඔය ඔගොල්ලෝ කියන්නේ ගනුදෙනු වර්ග දෙකක් පුතේ. බැංකු ණය ගන්න එක එකක්, ඉතුරුම් පොලියක් ගන්න එක තව ගනුදෙනුවක්. දෙවෙනිකට උපචිත පියවීමක් ගන්න බැරිද? බෑ. උපචිත පියවීමක් නම් පුතේ මොකද වෙන්නේ? වගකීම අඩු වෙලා වත්කම අඩු වෙනවා. ඇයි? උපචිත පියවීම කියනකොට මම මුදලින් ගෙවනවානේ. මම මුදලින් ගෙවනකොට මගේ වගකීම අඩු වෙලා වත්කම අඩු වෙනවා. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා උපචිත පියවීමක් ගන්නත් බෑ. හරිද? උපචිත පියවීමක් කියලා ගන්නත් බෑ පුතේ. ඒතර මේකට ගන්නේ මොකක්ද? ණය හිමියන් විසින් ප්‍රමාද කුලී අය කිරීමක්. අන්න පුතේ ඊට පස්සේ ඊළඟ මොකක්ද? ප්‍රාග්ධනය අඩු වෙලා ණය ගැතිය අඩු වෙනවා. මේකට දැනගන්න ඕනේ. ප්‍රාග්ධනය අඩු වෙලා ණය ගැතිය අඩු වෙනවා. මොකක්ද මේකට ගන්න දෙන්නේ? අන්න මුල් ණය කපා හැරීමක් නේද? අපිට කියන්න පුළුවන් මොකක්ද? ණය ගැතියන්ගෙන් මුල් ණය කපා හැරීම. මෙන්න තුන්වෙනි තමයි පුතේ ණය ගැතියන්ගෙන් මුල් ණය. දැන් මේකට හරි දෙන්න කොහොමද? ලකුණු දෙන්න කොහොමද? එක ගානේ. මේ හැම එකටම එකයි. හරිද? ණය ගැතියන්ගෙන් මුල් ණය කපා හැරීම. හතරම හරි ගියොත් තමයි ලකුණු හතර සෙට් වෙන්නේ. ඊළඟට ප්‍රාග්ධනය අඩු වෙලා අන්න වත්කම අඩු වෙනවා. ප්‍රාග්ධනය අඩු වෙලා වත්කම අඩු වෙනවා. මොකක්ද මේ? තුගය. තුගවත්කම තමයි පුතේ අඩු වෙන්නේ. අපි මේකට කියනවා මොකක්ද? ගැල්ලි කියන්න පුළුවන්ද? බෑ. ගැල්ලි කියන්න බෑ. ගාන කියනවා ගැල්ලි කරලා නැහැ. අන්න තොග හානියක් කියන පුතේ. තොග හානිය නැත්තම් තොග පරිත්‍යාග නේද? ණය ගැතියන්ගෙන් ලද මුදල් මෙහෙයුම් වියදමකට දැමීම කියන්න බැරිද? බෑ පුතේ. මොකද දන්නවද? ඒ ණය ගැතියන්ගෙන් ලද මුදල් කියන එක පුතේ මේ අතොර ගනුදෙනු වල දෙකක් වෙනවානේ. ඒතර මගේ මුදල වැඩි වෙලා ණය ගැතිය අඩු වෙනවා. ඒක පෙන්වන්නත් ඕන. ඒතර මෙහෙයුම් වියදමකට දානකොට පුතේ වත්කම අඩු වෙලා ප්‍රාග්ධන ගනුදෙනු වර්ග දෙකක් වෙනවා. ඒ නිසා තනි කෑල්ලකට කියන්න. දැන් මේකට කියන්න පුළුවන් උඹද තමයි බොල් ණය කපා හැරීම. හරි? ණය ගැතියන්ගෙන් බොල් ණය කපා හැරීමක්. හරි? දුම්වට්ටම් පුළුවන් කියලා අහනවා. දැන් මෙහෙමයි දුම්වට්ටම් ගන්නකොට සාමාන්‍ය දුම්වට්ටමත් එක්ක කවුද තියෙන්නේ? දැන් දුම්වට්ටම ගන්නකොට මට මුදලුත්ලා සම්බන්ධ වෙනවනේ. දැන් සාමාන්‍ය දුම්වට්ටමක් නිකන් දෙන්නේ නැහනේ. ඒතර දුම්වට්ටමක් දෙනකොට මුදල වැඩි වෙලා ණය ගැතිය අඩු වෙලා නේ ප්‍රාග්ධනය අඩු වෙන්නේ. ඒතර මෙතන මුදල් සම්බන්ධ වෙන්නත් ඕන. මුදල් ණය ගැතිය මෙහෙම. එහෙම කියන්නේ නැහැනේ පුතේ. කියන්නේ කෙලින්ම ණය ගැතියනේ. අන්න එතකොට දුම්වට්ටමක් ගන්නත් බෑ. දැන් මම හරියටම කියන මොකද දන්නවද? විභාගෙදී ඒ ඔයා ඕක දශමෙට ලියන්නේ නැත්තම් දැන් ඔයා කියන කතාව හරි. මේක දුම්වට්ටම කියන්නත් පුළුවන්. දුම්වට්ටමේ වෙන්නේ ප්‍රාග්ධනය අඩු වෙලා ණය ගැතිය අඩු වෙන එක. හැබැයි ඒක ගැලපෙන්නේ නැහැ තන්න. ඒකයි වෙලා තියෙන්නේ. පැහැදිලිද? ප්‍රමාද කුලී අය කිරීම පොඩ්ඩක් විස්තර කරන්න ඕනේ. ඉතින් ඔය ප්‍රමාද කුලී අය කිරීම කියන දේ සිද්ධ වෙන්නේ පුතේ පාලන ගිණුම් වල. අපි ඔක සාකච්ඡා කරා පාලන ගිණුම් වලදී. දැන් අපි වෙලාවට ණය හිමියට මුදල් ගෙවන්නේ නැත්නම් අපේ ණය හිමියා මොකද කරන්නේ? අන්න අපෙන් යම් ගාස්තුවක් අය කරනවා. ඔක හොඳටම තේරෙනවා ෆිනෑන්ස් ගෙවන්න ගියාම. ෆිනෑන්ස් ගෙවන්න තියෙන්නේ හිතන්නකෝ මැයි මාසේ 5 වෙනිදා කියලා 5 කියලා. අද පුතේ 9 වෙනිදා. අන්න අද දවස පැනලා. ඉතින් දවස් 4ක් තමයි. හැබැයි අපි ගෙවන්න ගියාම හිතන්න වාරිකේ 60000ක් කියලා.
අන්න ෆිනෑන්ස් එකේ කට්ටිය කියනවා ඔයා ගෙවන්න තව 1000ක් එකතු කරලා 61000. ඉතින් මං අහන්නේ ඇයි 61000ක් ගෙවන්න 60000 නේ වාරිකය. ඉතින් මහත්තයා ඔයා වාරිකය ගෙවන ප්‍රමාදය තියෙන දවස් 4ක්. ඒ දවස් 4ට ප්‍රමාද කුලිය එකතු කරා අපි රුපියල් 1000ක්. එහෙම නැත්නම් ෆිනෑන්ස් වල. හරිද? දවස පැන්නත් රුපියල් 1000ක් එකතු වෙනවා. දීසි නෑ වැඩි. ඒතර පුතේ ඒ එකතු වෙනකොට අන්න මගේ වගකීම මොකද වෙලා තියෙන්නේ? මම ගෙවන්න තියෙන ගාණ වැඩි වෙලා ඉතින් මේක මට මොකක්ද වියදමක් වෙනවා. ඒත් ඒකයි මේ ප්‍රාග්ධනයෙන් අඩුනේ වියදමක් නිසා ණය හිමිය වැඩි වුණේ ඇයි? අන්න වගකීමක් නිසා. ප්‍රමාද කුලී අය කරන ඕනෑම අවස්ථාවක මගේ වගකීම වැඩි වෙලා වියදම මොකද වෙන්නේ? වැඩි වෙනවා. වියදම වැඩි වෙනවා කියන්නේ මගේ ප්‍රාග්ධනය අඩු වෙනවායි කියන එක. පැහැදිලි වැඩි. තොග අලාභයක් ගන්න බැරද කලින් එකට වත්කම් දැන් තොග අලාභයක් දැන් ඔයා තොග අලාභයක් කිව්වොත් කියන්නේ මේ රුපියල් 10000ක තොගයක් නිකන් 8000කට වික්කා වගේනේ හරිද මුදේ 10000ක තොගයක් 8000කට විකුණනකොට අර මුදලත් පොඩ්ඩක් සම්බන්ධ වෙන්නේ වෙයිද මේ වගේ ඒක මං ඒව ගත්තේ නැත් දැන් ඔතන කෙලින්ම අහලා තියෙන්නේ තොගයනේ තොගය අඩු වෙලා ප්‍රාග්ධනය අඩු වෙනවා. ඔයා එතකොට ඒක කෙලින්ම කියන්න පුළුවන් වෙන්න ඕනේ ඒ සම්බන්ධය. අර වටේ පිටේ ගිහිල්ලා කියන්නේ නැතුව ඔයා ඍජුවම කියන්න මේක තොග හානියක්, තොග පරිත්‍යාගයක්, තොග නැතිවීමක්, තොග සොරකම් කිරීමක් අන්න ඒ වගේ. මේකට තමයි කෙලින්ම බෝලන අය කියන්නේ. දැන් ඔයා කියන ගනුදෙනු හරි ගොඩක් කියවා. ඉතින් ඔයා අර ගොඩක් හිතලාද කියන්නේ. එහෙම කියන්න ඕනේ නැහැ. ඍජුවම ගනුදෙනු කිව්වම ලේසි. ඒකට අර බලන එක නම් පහසුයි. නැත්තම් එයා මොකද වෙන්නේ? එයා ඔයා වෙනුම හිතන්න ඕන මේකට ලකුණු දෙනකොට ඔයා කියන සමහර ගනුදෙනු වර්ග එකක් නෙමෙයි දෙකක් නේ. ඒතකොට ඒවා හරි වෙන්න පුළුවන්. ඒත් පුතේ ඒවා මෙතනට සුසු නෑ. පැහැදිලි වැඩි. හරි. සර් තොග ගැනීමලි බැරිද? ඉතින් ඔතන කියනවා මෙහෙමයි. දැන් මෙහෙම තරකයක් ක්‍රමයට ගේන්න පුළුවන් ඕන. ඔතන කියන්නේ මුදල් ගැල්ලි විතරයිනේ. කෙනෙක් කෙනෙකුට සරි මේ ගානක තියෙන මුදල් ගැල්ලි විතරයි. තොග ගැල්ලි කිව්වත් කමක් නැහැ නේද? කමක් නැහැ. ඇයි? ඔතන ගානේ දැන් ගැල්ලි හරි. තොගේ අඩු වෙලා ප්‍රාග්ධනය අඩු වෙනවා. හැබැයි ඔය ගානේ ගැල්ලි කරේ නැහැ කියනවනේ. නේද? ඒක නිසා උදේ කෙනෙක් කියලා නම් තොග ගැල්ලි කියලා. ඉතින් අර මම අර කොහොමත් බේරෙන්න තමයි ඔයාලට කිව්වේ තොග හානිය කියන්නේ. පැහැදිලිද? ඊට යමින් තර්ක කරන්න පුළුවන් මෙතන මුදල් ගැල්ලි විතරයිද කියන්නේ. තොග ගැල්ලි කියලා නැහැනේ. නිසා තොග ගැල්ලි හරියන්න පුළුවන් කිව්වේ. ඒතර එහෙම තර්කයක් ගේන්න පුළුවන් ඔයාලට. හරිද? හරි. එන්න ඊළඟට දැන් එතන හතරම හරනම් පුතේ ලකුණු 4යි යා. හතරම හරනම් ඒක හරි දාගන්න. හරි. කපාහල බොල් ණය ගිණුම්ගත කිරීමට දාල ජර්නල් සටහන. දැන් බොල් ණය කපාරන ගිණුම්ගත කරන ඩබල් එන්ට්‍රිය මොකක්ද පුතේ? කියන්න බොල් ණය ගිණුම හර ණය ගැති පාලන ගිණුම බැර. කියන පුතේ 28ට බොල් ණය ගිණුම හර ණය ගැති පාලන ගිණුම බැර. බොල් ණය ගිණුම හර ණය ගැති පාලන ගිණුම බැර. බොල් ණය හර ණය ගැති පාලන ගිණුම බැර. හරිද? මුදල් වට්ටම් සහ වෙළඳ වට්ටම් අතර වෙනස්කම් දෙකක් ලියන්න කියන පුතේ. ඉතින් මේ මුදල් වට්ටමයි වෙළඳ වට්ටමයි පුතේ වෙනස්කම් දෙකක් අහනකොට අපිට ලීසිම දේ තමයි මෙයාව දෙපැත්තකට බෙදා ගන්න. මුදල් වට්ටම් අනිත් එක වෙළඳ වට්ටම්. මෙයා මුදල් මෙයා වෙළඳ. මෙයා ගිණුම් ගත කරයි. මෙයා ගිණුම් ගත නොකරයි. මුදල් වට්ටම ගිණුම් ගත කරනවා වෙළඳ වට්ටම ගිණුම් ගත කරන්නේ නැහැ පුතේ. මුදල් වට්ටම ගිණුම් ගත කරනවා වෙළඳ වට්ටම ගිණුම් ගත කරන්නේ. හරි. ඔව්. ඊට පස්සේ පුතේ දෙවෙනි එක තමයි හරිද? එතන ණය ගැතියාගෙන් හෝ ණය හිමියාගෙන්
ලැබෙන වට්ටම්. හරිද? මෙයා පුතේ ලකුණු කළ මිල මත ලැබෙන වට්ටම. හරිද? ඒක රස්තා ගන්න පුළුවන් වුණනම් මුදල් වට්ටම ආදායමක් හෝ වියදමක් මේක එසේ නොවේ. ඇයි ගිණුම්ගත කරන්නේ නැහැ නේද? හරිද? ඔය 24 පුතේ එක ගාන දුන්නා එක ලකුණු ගාන දුන්නා. හරිද? ඔන්න මුදල් වට්ටම් සහ වෙළඳ වට්ටම් අතර පුතේ වෙනස්කම්. හරිද? හරි. ඊට පස්සේ පුතේ පහත ගනුදෙනු සඳහා දික්ක සටහන් ලියා දක්වන්න කියනවා. ලැබිය යුතු බිල් වල පුතේ දික්ක සටහන මොකක්ද? ලියන්න. ලැබිය යුතු බිල් ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර. ලැබිය යුතු බිල් ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර. දෙක ණයගැතියන් අය කළ පමාපුලි. ණයගැතියන් අය කළ පමාපුලි පුතේ ලියන්න. ණයගැතියන් අය කළ පමාපුලි ලියන්න. ණයගැති පාලන ගිණුම හර පමාපුලි වියදම් ගිණුම පමාපුලි ආදායම් ගිණුම බැර. අයිතෙන් අහගන්න පළවෙනි එක. ලැබිය යුතු බිල් ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර. ලැබිය යුතු බිල් ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර. දෙවෙනි එක ණයගැති පාලන ගිණුම හර පමාපුලි ආදායම් ගිණුම බැර. අයිතෙන් අහගන්න. ලැබිය යුතු බිල් ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර. පළවෙනි එක. හරිද පුතේ? ඔය ණයගැතිය. දෙවෙනි එක පුතේ ණයගැති පාලන ගිණුම හර පමාපුලි ආදායම් ගිණුම බැර. පමාපුලි ආදායම් ගිණුම බැර. ඊට පස්සේ පුතේ ණයගැති ණයහිමි හිලව් කිරීම. දැන් මේ ණයගැති ණයහිමි හිලව් කිරීම කියන පුතේ පාලන ගිණුම වල ලියන්න. ණයහිමි පාලන ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර. ණයහිමි පාලන ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර. හරි. හරිද? ඊට පස්සේ පුතේ ලද වට්ටම් අපි කියනවා ණයහිමි පාලන ගිණුම හර ලද වට්ටම් ගිණුම බැර. ණයහිමි පාලන ගිණුම හර ලද වට්ටම් ගිණුම බැර. හරි. ඔන්න හරි පුතේ. ඔන්න මෙයා හරි. හරි. ඔය හතරම හරි. එන ඊට පස්සේ 31 පුතේ බලන්න. 2020 මාර්තු 31 දිනින් අවසන් වර්ෂය සඳහා තනි පුද්ගලයෙකු වූ උමයන්ත වෙළඳුන්ගේ පුත්වලින් පහ තොරතුරු උපුටාගෙන ඇත කියලා පුතේ ඔයාට තොරතුරු දීලා. මාර්තු 31 දිනට මුළු වගකීම තමයි ඔයාට ගණනය කරන්න කියන්නේ. ඉතින් මුද දැන් ඔක දැක්ක ගමන් අපිට මතක් වෙනවා ලාභ සමීකරණය නේද? ලාභ සමීකරණයේ අනුව තමයි ඕක හදන්න වෙන්නේ. ඉතින් ලාභ සමීකරණයේ තොරතුරු මොනවාද? ශුද්ධ ලාභය හෝ අලාභය සමානයි. අන්න අපි කියනවා 2020 3.31 මුළුවත්කම් දීලා 9800. ඉතින් මේ මුළුවත්කම් වලින් අවසාන වත්කම් වලින්
අවසාන වගකීම් අඩු කරාම තමයි අග ප්‍රාග්ධනය. ඉතින් අවසාන වගකීම නෑනේ. ඒකනේ හොයන්නේ එයා x දාගත්තා. ඊළඟට පුතේ ආරම්භක වත්කම් වලින් ආරම්භක වගකීම් අඩු කරාම තමයි ආරම්භක ප්‍රාග්ධනය එන්නේ. මාසික ගැල්ලි 50ක් දෙනවා. මාසෙකට ගැල්ලි 50ක් නම් අවුරුද්දට ගැල්ලි පුතේ 60යි. ධන 60යි. වෙන අතිරේක ප්‍රාග්ධනය 1200යි. ඔන්න ඔය සම්බන්ධය දැන් ගොඩනගන්න ඕන අපි. එතන මෙයා මේ විදිහටම තියාගන්න ඉන්නේ x. මෙතන 6400න් 1400 ගියම් 5000යි. ධන 60යි ඍණ 1200යි. මුගේ සුළු කරන්න පුතේ. ඍණ 5000යි ඍණ 1200 ඍණ 6200යි. ඍණ 6200න් 60ක් ගියා නම් අන්න එනවා ඔයාට ඍණ 6140යි. 2800 සමානයි 9800 ඍණ x ඍණ 6140. අපි මේ මට x හොයාගන්න ඕන. ඍණ x මෙහෙට ගෙනියන්න. එයා දාන x 9800 ඍණ 6140 2800 මෙහෙට එද්දී ඍණ 2800ක් එනවා. අනුන්ගේ සුළු කරලා ගන්න දැන් උත්තරේ කීයක් එනවද? මෙයා එනවා 6140යි 2800යි. අන්න 8940 නම් 9800න් අඩු කරන්න 8940ක් x බලන්න කීයක් ඔයාට වගකීම එනවද කියලා. අනුපේ සර් ගැල්ලි 50යි නේද කියලා අහනවා. ගැල්ලි 50 නෙමෙයි ගැල්ලි මේ 50 ගානේ 60ක් 600ක් වෙනවා. 600ාම එතන සෙන්නුනා 600ක් නේ. 600ක් ඔබ 5600 ඍණ 5600 බිඳුවයි 14 එකක් 8 දැන් බලන්න උත්තරේ මම 60න් දාලා තිබුණේ නේද 600 ඉන්න ඕන තැනට බලන්න උදේ කීයක් උත්තර එනවද නේ ගැල්ලි 50 නෙමෙයි ඉන්න ඕන 600යි මාසෙකට 50ක් කියන්නේ මාසික ගැල්ලි 50යි මුදේ එතන බලන්න පොඩ්ඩක් මාසික ගැල්ලි 50යි දෙන්නේ නේ ඒක 600 වෙන්න ඕන 50 ඒවා 12 600ක් හරි සුළු කරාම උත්තරේ කී දෙන්නේ අන්න 1400 දුන්නා හොඳයි යා 1400ක් වෙනවා මගේ මොකක්ද මේ අවසාන වගකීම කියන එක පැහැදිලි වැඩි ඉලාව සමීකරණ දාලා අපි මේ කතා කරලා තියෙනවානේ මේ මාසික ගැල්ලි වාර්ෂික ගැල්ලි කරන්න මේ සූත්‍රය පුතේ शुद्ध लाभय हो अलाभय समानයි මේ අග ප්‍රාග්ධනයේ දේ ගන්න ඕන. ඉතින් අග ප්‍රාග්ධනයේ නෑනේ. අග ප්‍රාග්ධනයේ නැත්නම් අග වක්කම් ඍණ අග වගකීම්. ඒක තමයි අග ප්‍රාග්ධනයේ සෙට් වෙන්නේ. ඍණ මුල වක්කම් ඍණ මුල වගකීම්. ඒක තමයි මුල ප්‍රාග්ධනීය සෙට් වෙන්නේ. ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනීය. ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනීය. පැහැදිලි වැඩි. ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනීය. මෙන්න මේ සමීකරණය ආදේශ කරලා අපි මොකද කරේ? උත්තර ටික ගත්තා. පැහැදිලි වැඩි. හරිද? හරි. උන්නේ නම් අපි ඒකත් හරියට වැඩි පොඩ දාගත්තා. හරි නේද? හරි ඊට පස්සේ පුතේ ප්‍රශ්නාංක 32 සහ 33. ඉතින් ඔයාලට පුතේ බැංකු ප්‍රකාශනයේ අනුව වාසිදායක ශේෂය දීලා 1,32,400යි විච්ච ගනුදෙනු දීලා පුතේ අපිට කියනවා ඉහත තොරතුරු ගැලපීමට පෙර ආයතනී මුදල් පාලන ගිණුමේ ශේෂය තමයි හොයන්න කියන්නේ
ඊය තොරතුරු ගැලපීමෙන් පසු සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය. දැන් ඉල්ලන්නේ මුදල් පාලන ගිණුමේ ශේෂය. හැබැයි දෙන්නේ පුතේ බැංකු ප්‍රකාශනය අනුව ශේෂය. ඉතින් මම ඔයාලට කියලා තියෙනවා ඔයාට බැංකු ප්‍රකාශනය අනුව ශේෂය දීලා තියෙනවා නම් ඔයා පටන් ගන්නත් ඕන කාගෙන්ද බැංකු ප්‍රකාශනය අනුව ශේෂයෙන් නේද? ඔයා පටන් ගන්නත් ඕන බැංකු ප්‍රකාශනය අනුව ශේෂයෙන්. හරිද? එහෙනම් මෙන්න ඔයාට දැනගන්න පුළුවන් බැංකු සැසඳුම් ප්‍රකාශනය. බැංකු සැසඳුම් ප්‍රකාශනය 1,32,400යි. මෙන්න තියෙනවා මගේ සංශෝධන මුදල් පාලන ගිණුම. හරිද? එතකොට පුතේ ඔයාලා උත්තර දාලා තියෙනවා. හොඳයි යා. මෙහෙමයි. 1,02,700යි 1,20,100යි කියලා. එතකොට පුතේ මොනවද දාන්නේ හිතන්නේ? දැන් බැංකු ගාස්තු මෙතන 1,200 දාන්න ඕනේ. විදුපේෂණ 18,600 දාන්න ඕනේ. සැපයුම් කරුවෙක්ට නිකුත් කරන ලද 24,900ක චෙක්පත් ගෙවීම සඳහා බැංකුවට ඉදිරිපත් කර නැත. නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්පත් 24,900යි. ඊට පස්සේ තැන්පත් කළත් උපලබ්ධි නොවූ චෙක්පත් 12,600යි. තැන්පත් උපලබ්ධි නොවූ චෙක්පත් 12,600යි. හරිද? එතකොට මෙයා බැලන්ස් කරන්න පුළුවන් 24,900යි 0.0 එකක් ඉතුරුයි 7යි 5යි 1,57,300යි 12,600 අඩු කරාම 0.0 13 ගියාම 7යි 6න් දෙකක් ගියාම අන්න 6න් දෙකක් ගියාම 4යි. ඉතන එතකොට එනවා 41ක් ගියාම කිව්වේ 3යි 1,34,700 දාලා. බැංකු ප්‍රකාශන ගත්තේ. ඒක වෙනස් වෙන්නේ නේද? බැංකු ප්‍රකාශන උත්තේ ගත්තාම මෙතන තැන්පත් නේද? තැන්පත් උපලබ්ධි නොවු එකතු කරා අඩු වෙන්න ඕන නිකුත් ඉදිරිපත් නොවු. හරියම්. ඒකට නිකුත් කරත් ඉදිරිපත් නොවු 24,900යි. තැන්පත් උපලබ්ධි නොවු 12,600යි නේද? හරි. එතකොට මුදේ දැන් හරි. 12,600 එකතු වෙලා 0.0 දාන්න බිඳුව එකක් තුනේ මෙහා 5යි 1,45,000යි 24,900 අඩු වෙන්නේ. 0.0 දාන්න ඕනේ ගියාම 1යි 0යි 1,20,100ක් කියලා. හරි නේද? 1,20,100ක්. එයා තමයි සංශෝධන මුදල් පාලන එකේ මොන ශේෂයද? අවසාන ශේෂය. මෙයා අපේ අවසාන ශේෂය. ඉතින් මෙයා බැලන්ස් කරාම 0.0යි 3යි 1යි 1,21,300යි. එයා මෙතනට ගේන්නේ 1,21,300යි. ඒතර 1,21,300න් මේ ගාන ගියාම 0.0යි 7යි 6 13 එකක් ඉතුරුයි 9යි 9 2 11 එකක් ඉතුරුයි. අන්න ඊගේ නම කීයද? ඔයා හරියට 1,02,700යි. හරිද? හරිද? ඒතර මුදේ මේ බැංකු ප්‍රකාශනයෙන් පටන් ගත්ත නිසා බැංකු ප්‍රකාශනය අනුව ශේෂය පටන් ගත්ත නිසා තැන්පත් උපලබ්ධි නොවු එකතු කරා නිකුත් කළත් ඉදිරිපත් වූ මොකද කරේ? අඩු කළා. වෙනවා සංශෝධන මුදල් පාලන ගිණුම අනුව ශේෂය. එයා පුතේ කියනවා මෙයාගේ අවසාන ශේෂය විදියට අන්න හොයාගන්න ආරම්භක ශේෂය. ඒතර පුතේ මේ ප්‍රශ්නාංක 32ට අහන්නේ මෙයා. 33ට අහන්නේ මෙයා. හරි 32ටයි 33ටයි මොන උත්තර ආපු විදිය. හරි
මේ බැංකු සස්තුම් ප්‍රකාශනය හදලා අපි හොයාගන්නේ සංශෝධන මුදල් පාලන ගිණුම අනුව ශේෂය. ඒතර එයා පුතේ මෙයාගේ මොන ශේෂයද? අගශේෂය. අගශේෂය දැම්මම අන්න අපිට හොයාගන්න පුළුවන් මුල ශේෂය. දැන් අපෙන් ගාණේ අහන්නේ මොකක්ද? සර් 20100 ඊගේ දාන්නේ නැද්ද? නෑ නේද? මෙහෙම දැන් මෙතන පුතේ බැංකු ප්‍රකාශනයෙන් පටන් ගත්තම මට එන්නේ මොකක්ද? සංශෝධන මුදල් පාලන ගිණුම අනුව ශේෂය. මේන්නේ සංශෝධන මුදල් පාලන අනුව ශේෂය. ඒතර සංශෝධන මුදල් පාලන අනුව ශේෂයෙන් ඊ ගේන්න පුළුවන්ද? බෑ. ඇයි? පර් ගේන්නවා. දැන් අපි වෙනද කරන්නේ මොකක්ද? සංශෝධන මුදල් පාලන ගිණුම හදලා එයාගේ ශේෂයනේ බැංකු සැස්තුමට දාන්නේ. නේද? එතකොට බැංකු ප්‍රකාශන ශේෂයෙන් අද උදේට මාරු කරලා අද බැංකු ප්‍රකාශනය අනුව ශේෂයෙන් දීලා කියන්නේ. ඒතර බැංකු ප්‍රකාශනයේ ශේෂයෙන් පටන් ගත්තා මට මොකක්ද දෙන්නේ? සංශෝධන මුදල් පාලන අනුව ශේෂය. හරිද? ඒතර සංශෝධන මුදල් පාලන අනුව ශේෂයෙන් පටන් ගත්තා මුගේ මෙයා හොයාගන්නේ මෙයාගේ අවසාන ශේෂය. හරිද? මේනේ මෙයාගේ අග එක. ඒතර එයා අගයක විදියට දාගෙන අන්න බැංකු ගාස්තුයි ප්‍රේෂණයි ගැලපුවම තමයි මට මෙයා හරිනම් අපිට දෙන්න ඕන මෙයා නේද මං අහන්නේ හරට දාන්නේ කියලා. ඔව්ද මෙයා මේ හර පැත්තෙන් ඊයේ. හර පැත්තෙන් ඊයේ බැර පැත්තෙන් පර්. දැන් වාසිදායක ශේෂයක් නේ. ඒතර මෙතන ඉන්නේ වාසිදායක ශේෂයක්ම තමයි. හරිද? එතනින් වාසිදායක ශේෂය. දැන් වාසිදායක කියන්නේ මට හිතකර ශේෂයක් කියන්නේ හොඳ ශේෂයක් කියන්නේ. ඒක නිසා අර පැත්තෙන් ඊගේ කර පැත්තෙන් පර්. හරිද? හරිද? හරි. එහෙනම් ගන්න උත්තර 32ට උදේ එක් පක්ෂ 2700යි 33ට එක් පක්ෂ 20100ක් අන්න ඔයාට උත්තර එනවා. හරිද? දැන් 32ටයි 33ටයි ලියාගන්න උදේ බෝඩ් එකේ හදලා දිනවා මං ගත්ත විදිය. හරිද? 34 ව්‍යාපාරයක සුළු මුදල් අග්‍රිමය 3000කි. හරි. ආයතනයේ සුළු මුදල් වියදම් වල එකතුව පාතිලකදී වියදම් වල එකතුව දීලා මාසයේ අවසානයේ සුළු මුදල් ශේෂය ගණනය කරමු. මට මෙන්න මේ ටිකේ හරියට එකතුව අරන් දෙන්නකෝ. ඔය වියදම් ටිකේ එකතුව බලන්න කීයක් එනවද? ඔය වියදම් ටිකේ එකතුව කීයක් එනවද අරන් දෙන්නකෝ. ඔය වියදම් ටිකේ එකතුව කීයක් එනවද? 2010යි. එහෙනම් ඔය වියදම් වල එකතුව ඔයා කියන විදියට 2010ක් එනවා. නේද? එහෙනම් දැන් අපි හදන්නේ 34නේ. 34. අග්‍රිමය 3000යි ඒකෙන් අඩු කරන්න වියදම් 2010යි අන්න කීයක් එනවද ශේෂය 990ක් එනවා නේද? එහෙනම් 34ට පුතේ උත්තරය කීයද? 990යි 34 ඒ B එක්කෙනා ඉහත සුළු මුදල් වියදම් වලට දාල ජර්නල් සටහන පුතේ. ඒතර ජර්නල් සටහන ගන්නකොට පුතේ දැන් මෙතන අපිට ගන්න පුළුවන් මොනවාද? දැන් ලිපි ද්‍රව්‍ය වියදම්. එහෙම ලියුද එකපාර. ලිපි ද්‍රව්‍ය වියදම් අර 120යි. තැපැල් වියදම් අර ඉද 450යි. ප්‍රවාහන වියදම් උනත් එහෙම කිලු ගන්න පුළුවන් නේ. අර 240යි. විනෝදාස්වාද වියදම් 300යි. අර 300යි. වෙනත් පුතේ 900යි. වෙනත් වියදම් අර 900යි. අන්න 2010යි. බැර කරනවා කාටද? සුළු මුදල් පාලන ගිණුම බැර. කාටද බැර වෙන්නේ?
සුළු මුදල් පාලන ගිණුමට තමයි ඕක අනිවාර්යෙන් බැරවින් මොනදින්නේ අපි සුළු මුදල් වියදම් ගිණුම්ගත කරන දිත්ත සටහන ඔන්න වියදම් ගිණුම්ගත කරන දිත්ත සටහන ඒව ගන්නට ලියා ගන්න ලිපිරව වියදම් හර කැපැල් වියදම් හර ප්‍රවාහන වියදම් හර විනුදාස්වාද වියදම් හර වෙනත් වියදම් හර බැරෙන කාටද සුළු මුදල් පාලන ගිණුම් බැරිදි ඕකේ සංලක්ෂයක් ලියන්න ඕන අනිවාර්යෙන් සංලක්ෂය ඕන මොකක්ද සුළු මුදල් වියදම් ලෙජරේට පිටපත් කළා සුළු මුදල් වියදම් ලෙජරේට පිටපත් කළා හරිද සුළු මුදල් වියදම් ලෙජරේට පිටපත් කළා ඔන්න හරි සුළු මුදල් වියදම් ලෙජරේට පිටපත් කළා හරිද ඔකමක් නැහැ ඔයා වෙනම ලියන්න ඔයාලා දෙන්න පුළුවන් ලිපි ද්‍රව්‍ය වියදම් ගිණුම හර සුළු මුදල් පාලන ගිණුම බැර කැපැල් වියදම් ගිණුම හර සුළු මුදල් පාලන ගිණුම බැර නෑ වැරදක් නෑ ඔයා වෙනම දැම්මට පුතේ කිසි වරදක් නෑ වෙනම දාන්න අවුලක් නෑ මේ වෙනත් වියදම් හර සුළු මුදල් පාලන ගිණුම් බැර ප්‍රවාහන වියදම් ගිණුම හර සුළු මුදල් පාලන ගිණුම බැර මොකද විතර වෙලා යනවනේ අර ඒ ටයිම් එක තමයි ඉතුරු කරගන්න කාලේ හරි වෙනම ලියන්න අවුලක් නෑ එතකොට මේ ඔක්කොටම පුතේ මේකට ලකුණු දෙකයි මේකට ලකුණු දෙකයි හරි ඉතින් දැන් මෙතන ලකුණු දෙකයි මෙතනත් දෙකයි ලකුණු ගන්න වෙනසක් නෑනේ වෙලාව තමයි ඉතුරු කරගන්න. වෙන පුතේ මේ එක් ගනුදෙනු සමීකරණයට බලපාන ආකාරය පැහැදිලි කරන්න ඉතින් මේ වත්කම් සමානයි හිමිකම් දාන වගකීම් කියන සමීකරණේ අන්න මේ ගනුදෙනු ටික පුතේ බලපාන ආකාරය බලමු අපි වත්කම් සමානයි හිමිකම් දාන වගකීම් සමීකරණයට කොහොමද මේ ටික බලපාන්නේ වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන වගකීම් මගේ අයිතිකරු ලක්ෂ 5ක මුදල් දරපේ වත්කම වැඩි වෙනවා ලක්ෂ 5යි ප්‍රාග්ධනය වැඩි වෙනවා ලක්ෂ 5යි ලක්ෂයක භාණ්ඩ මිලදී ගන්නකොට වත්කම වැඩි වෙලා වත්කම අඩු වෙනවා ලක්ෂයයි විදුලි බිල ගෙවීම 2000යි වත්කම අඩු වෙලා ප්‍රාග්ධනය අඩු වෙනවා 2000යි පිරිවැය 8000 වූ භාණ්ඩ 18000කට විකුණනකොට මගේ වත්කම අඩු වෙලා වත්කම වැඩි වෙලා ප්‍රාග්ධනය පුතේ වැඩිනවා කීයද 10000යි. ඔය හතරම හරිනම් ලකුණු 4යි එකකට එක ලකුණ ගානේ තමයි ඔයාට ලකුණු හම්බෙන්නේ. හරි නේද? හරි ඉතින් ඔය බොහොම පොඩි සරල දේවල් ඉතින් නේද? අපි කතා කරන ගනුදෙනුත් එක්ක. හරි පහත් සඳහන් එක් මූලිකාංගය සඳහා අදාළ ගනුදෙනු ලියන්න මේ වත්කම වැඩි වෙලා වගකීම වැඩි වන ගනුදෙනුවක් පුතේ මොකක්ද වත්කමත් වැඩි වෙලා වගකීමක් වැඩි වෙනවා අන්න අපි කියන්න පුළුවන් බැංකු ණයක් ලබා ගත්තා ණයට භාණ්ඩ මිලදී ගත්තා නේද ඔය ගනුදෙනු දෙකෙන් ඕනම එකක් කියන්න පුළුවන් ප්‍රාග්ධනය අඩුවීම සහ වගකීම වැඩි වීම ඉතින් ප්‍රාග්ධනය අඩු වෙලා වගකීම වැඩි පුතේ කලින් කිව්වා වගේ ණය හිමියන් විසින් ප්‍රමාද කුලී අය කිරීම ණය හිමි පමාකුලී ඊට පස්සේ උපචිත වියදමක් සටහන් කිරීම දැන් වගකීම්නේ වගකීම් කියන නිසා පුතේ උපචිත වියදමක් සටහන් කිරීම ගන්නත් පුළුවන් අර අපි කලින් ගත්තේ නැත්නම් ණය හිමි දුන්නොත් ගන්න බෑ තුන්වෙනි එක වගකීම් අඩුවීම සහ ප්‍රාග්ධනය වැඩි කිරීම. ඒතර වගකීම් අඩු වෙලා ප්‍රාග්ධනය වැඩි වෙනවා නම් පුතේ අන්න මොකද්ද ගනුදෙනු වගකීම අඩු වෙලා ප්‍රාග්ධනය වැඩි වෙනවා අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ණය හිමියන්ට මුදල් ගෙවීමන් හරි නේද අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ණය හිමියන්ට මුදල් ගෙවීම ඔන්න 36ට හරි නේද හරි ඊට පස්සේ පුතේ එන්න ගිණුම්කරණයේ ප්‍රධාන වර්ග දෙක ලියන පුතේ මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය
හරිද? මූල්‍ය ගිණුම් කරන සහ කළමනාකරන ගිණුම් කරන පුතේ. ඉතින් තව ප්‍රශ්න 12යි තියෙන්නේ. ඔහොම පැහැදිලිද වැඩි කරගන්න. සර් දෙවෙනි එක සඳහා අයිතිකරු සඳහා ව්‍යාපාරය විසින් ණයක් ලබා ගැනීම පුතේ. දැන් එහෙම ගන්න එපා පුතේ. මොකද දන්නවද? මේ අයිතිකරු සඳහා ව්‍යාපාරේ ණයක් ලබා ගන්නෑ. හේතුව අයිතිකාරයයි ව්‍යාපාරයයි කියන පුතේ පාර්ශවයන් දෙකක් නිසා අපි අයිතිකාරය වෙනුවෙන් ගනුදෙනු ව්‍යාපාරයේ වාර්තා කරන්නේ. හොඳද පුතේ? නිසා මේ පැත්ත ගන්න එපා. හරි? ඊට පස්සේ ජංගම වත්කම් වල ලක්ෂණ තුනක්. ඉතින් මොනවාද ජංගම වත්කම් වල ලක්ෂණ? කියන පළවෙනි එක අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස අත්පත් කරගෙන පැවතීම. කියන්න අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස අත්පත් කරගෙන පැවතීම. දෙක අනාගත ආර්ථික සම්පත් ගලා එනු ඇතැයි අපේක්ෂා කිරීම. තුන වර්තමානයේ ව්‍යාපාරය විසින් පාලනය කරනු ලැබීම. වර්තමානයේ ව්‍යාපාරය විසින් පාලනය කරනු ලැබීම. වර්තමානයේ ව්‍යාපාරය විසින් පාලනය කරනු ලැබීම. හරි. ඊට පස්සේ ගිණුම් කරන තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ හතරක් නම් කරන්න කියනවා. මේ තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ හතරක් නම් කරන්න කියනවා. මොනවාද මේ තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ පුතේ? මොනවාද තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ? කියන්න අදාළ බව, විශ්වාසනීය බව, අදාළ බව, විශ්වාසනීය බව, සංගතතාව, සංසන්දනාත්මක බව නේද? ඒ ගිණුම් කරන සමීකරණයේ ඇති වත්කම් වලට පමණක් බලපාන ගනුදෙනු දෙකක් ලියන්න කියනවා. කලිකායි කියන 39ට අදාළ බව, විශ්වාසනීය බව, සරල බව, සංගතතාව, සංසන්දනාත්මක බව එළිය. වත්කම් වලට පමණක් බලපාන ගනුදෙනු පුතේ ලියන්න කියන මොනවාද වත්කම් වලට පමණක් බලපාන ගනුදෙනු කියන්නේ? එක කියන පුතේ පළවෙනි එක ණයගැතියන්ගෙන් මුදල් ලැබීම. ණයගැතියන්ගෙන් මුදල් ලැබීම. අත්පිට මුදලට භාණ්ඩ මිලදී ගැනීම. අත්පිට මුදලට භාණ්ඩ මිලදී ගැනීම. හරි. ඊට පස්සේ ගිණුම් කරන සමීකරණයේ ප්‍රාග්ධනයට පමණක් බලපාන ගනුදෙනු. 38ට වර්ෂයකට අඩු කාලයක් ව්‍යාපාරය තුල පැවතීම. 38 ඒත් හරි. ගිණුම් කරන සමීකරණයේ ප්‍රාග්ධනයට පමණක් බලපාන ගනුදෙනු දෙකක් ලියන්න කෙනෙකුට මොනවාද ලියන්න? අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ වියදමක් පියවීම. අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ වියදමක් පියවීම. අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ වියදමක් පියවීම. ඊළඟට ලියන්න දෙවෙනි එක ලියන්න දෙවෙනි එක හරිද? 38 එක හරිය නේද?
හරිද? දැන් මෙතන කිව්වේ 41කට ප්‍රාග්ම බලන ගන්න දුන්නු ආයෙත් කියන්නම්. අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරී වියදමක් පිරීම. දෙවෙනි එක කියන්න පුතේ. රඳවාගත් ලාභයෙන් පොදු සංචිතයට මාරු කිරීම. මට ආව ප්‍රශ්න තේරුණේ අපිට චුට්ටක් අයිතාන ඉස්සර ඔය ආවද මේ මුදල් ගාවට පත් කර ගැනීමට හැකියාව වැඩි. ඒක කමක් නෑ. අර ඊට පස්සේ ලියන්න 42 ව්‍යාපාරී ආදායමක් පෞද්ගලික භාවිතයට ගැනීම. හරි. පහස්දාන් ප්‍රකාශ සමග එකඟ නොවන්නේ නම් හරි තබන්න, එකඟ නොවේ නම් පැහැදිලි කිරීමක් දෙන්න. කිනුමක් හරකනු ලබන්නේ වත්කමක් වැඩි වෙන විට පමණි පුතේ. එකඟ නොවේ. වැරදි. ඇයි? පැහැදිලි කිරීම තමයි වියදමක් වැඩි වෙන විටත් හර වේ නේද? වියදමක් වැඩි වෙන විටත් හර වේ. ඊට පස්සේ වියදම් ගිණුම් වල සෑම විටම හරශේෂයන් ඇත. වියදම් ගිණුම් වල සෑම විටම හරශේෂයන් ඇත. දාන්න. හරි. වියදම් ගිණුම් පුතේ තියෙන හරශේෂයක් 41 ආයි පොඩ්ඩක් කියන කියනවා. 41 පුතේ ආයි තහගන්න. අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරී වියදමක් පියවීම. අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරී වියදමක් පියවීම. හරිද? 41. දෙවෙනි එක පුතේ මම කිව්වා පොදු සංචිතයට මාරු කිරීම කියලා පුතේ. ඒක ඉස්සරහට තියෙන ගණිතනුවක් සමාගම් පාඩමත් එක්කලා. පොදු ලාභයෙන් පොදු සංචිතයට මාරු කිරීම. එහෙම නැත්නම් අපිට පුතේ ගන්න පුළුවන් උතන මෙහෙම. ව්‍යාපාරී ආදායමක් අයිතිකරු පෞද්ගලික භාවිතයට රැගෙන යාම කියලා. උපචිත වියදම් තියෙනකොට වියදම් ගිණුම බැර නේද කියලා අහන පුතේ. ඒ ඔතන මම කිව්ව උපචිත වියදමක් කියලා නෙමෙයි. අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ වියදමක් පිරීම. උපචිත නෙමෙයි මම කියන්නේ. ඒතර ව්‍යාපාරයේ වියදමක් න පුතේ වියදමක් කියන්නේ හිමිකමක්. හිමිකම අඩු වෙනවා. අන්න ප්‍රාග්ධනය වැඩි වෙනවා. හරිද? එන්න 42ට. ගිණුමක් හර කරනු ලබන්නේ වත්කමක් වැඩි වෙන විට පමණි. වැරදි. එක මේ හේතුව ලියන්න පැහැදිලි කිරීම වියදම් වැඩි වන විටද ගිණුම හර වේ. වියදම් වැඩි වන විටද ගිණුම හර වේ. හරිද? හරි. ඊට පස්සේ පුතේ වියදම් ගිණුම් වල සෑම විටම හරශේෂයන් නැත. හරි. ණය හිමියන්ගේ ගිණුමට හර කිරීම ඇතුළත් කරන්නේ ඔවුන්ට ගෙවීම් වාර්තා කිරීමට පමණි. වැරදි. ඇයි? ණය හිමියන්ගේ ගිණුම් වලට හර කරන්නේ ගෙවීම් වාර්තා කරනකොට විතරක් නෙමෙයි. අපි හර කිරීම කරනවා පුතේ. මොකක් නිසාද? ආපසු යවුම් ලද වට්ටම් අන්න ඒව නිසා. ව්‍යාපාරී වියදම් ගිණුම් වල බැරශේෂය තියෙන්න පුළුවන් නේද? උපචිත වියදම් සටහන් කරන මෙහෙමයි. බැරශේෂයක් තිබ්බොත් ඒක ඇත්තටම වියදමක් නෙමෙයි පුතේ, ඒක වගකීමක් වෙනවා. වියදමක් නම් අනිවාර්යෙන් හර වෙන්න ඕන. අර උපචිත වියදම් කියන්නේ පුතේ බැර. ඒක වියදම් ගිණුමට දාන්නේ වගකීමක් නිසා. හරිද? නැතුව වියදම් ගිණුමක් නම් අනිවාර්යෙන් හර වෙන්නම ඕන. හරි? දිත්ත සටහන් ක්‍රමේ ගනුදෙනුව වාර්තා කරන්නේ හර සහ බැර ලෙසයි. හර මේකෙදි. හරි. වැරදි දෙකක් තිබ්බ හේතු පැහැදිලි කරා. හර නම් හේතු පැහැදිලි කරන්න ඕනේ නෑ ඔයා.
43 පොදු ජර්නලයේ සටහන් කරන ගනුදෙනු වර්ග 5ක් පුතේ. මොනවාද? ආරම්භක සටහන් කියන්න. ආරම්භක සටහන්, ස්ථාරවත්කම් ණයට ගැනුම් සහ ණයට විකිණීමේ සටහන්, ස්ථාරවත්කම් ණයට ගැනුම් සහ ණයට විකිණීමේ සටහන්, ගැලපුම් සටහන් නේද? පියවීමේ සටහන්, වැරදි නිවැරදි කිරීමේ සටහන්. ඔන්න ඔය කියන සටහන් 5 ගන්න පුළුවන්. අර ඔය කියන සටහන් 5 ගන්න පුළුවන්. හරි. ඔය පොදු ජර්නලයේ දාන ගනුදෙනු වර්ග 5. 44 සහ 45 පුතේ. රාජ්‍යයේ ව්‍යාපාරයේ ගිණුම් කාලච්ඡේදයේ තොරතුරු දීලා 2018 4යි 1 දිනට අන්න ඔයාට කියනවා ඉහත ආරම්භක ශේෂයන් සඳහා ජර්නල් සටහන් ලියන්න කියලා පුතේ. සර් මාරු සටහන කියන්නේ මොකක්ද? මාරු සටහන කියන්නේ නැහැ අපි ඔකට. ඔකට කියන්නේ මේ පියවීමේ සටහන කියලා. මාරු සටහන කියන්නේ බුල් ණය වගේ ඒවා ගන්න බැරිද පුතේ? බුල් ණය කියන්නේ ගැලපුම් සටහනක්ම තමයි. ඒතර ගැලපුම් සටහන කියනකොට ඒකට බුල් ණය ඇතුළත්. ඒ නිසා ගැලපුම් සටහන් ලිව්වම ආයි බුල් ණය ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ ඔක්කොම කව වෙනවා. දැන් ෂය කියන්නේ ගැලපුම් සටහන. තොගහානි කියන්නේ ගැලපුම් සටහන. හරිද? ඉහත ආරම්භක ශේෂයන් සඳහා අන්න ජර්නල් සටහන් 43 ආයේ කියන්න පුළුවන්. 43 ආයේ කියන අහගන්න. එක ආරම්භක සටහන්, දෙක ගැලපුම් සටහන්, තුන පියවීමේ සටහන්, හතර වැරදි නිවැරදි කිරීමේ සටහන්, පහ ස්ථාරවත්කම් ණයට ගැනුම් සහ ණයට විකිණීමේ සටහන්. ඔන්න පොදු ජර්නලයේ දාන සටහන් එකක්. ඔය පහම තියෙනවා තමයි ලකුණු 4ක් දෙන්නේ. 44 සහ 45 පාඩ කියනවා ආරම්භක ශේෂයන් සඳහා ජර්නල් සටහන් ලියන්න ඒවා දන්නවා. ඉතින් අපි පොදු ජර්නලයේ තමයි ලියන්නේ. ඉතින් පොදු ජර්නල් එකක් තමයි ඔයාලට දීලා තියෙන්නේ. ඉතින් පොදු ජර්නලයේ ආරම්භක ජර්නල් සටහන් ලියන්නේ කොහොමද? අන්න පොදු ජර්නලයේ පුතේ අපි මුලින්ම ලියනකොට රත මෝට්‍රත හර ලක්ෂ 5යි අර පැත්තේ දාමු. බොඩනේගිලි අර ලක්ෂ 6යි අර පැත්තේ දානවා. යන්ත්‍ර උපකරණ හර පැත්තේ දානවා ලක්ෂ 2යි. ණයගැතියෝ හර 60,000යි අර පැත්තේ දානවා. තොගය හර ලක්ෂ 8යි අර පැත්තේ දානවා. ඉතින් මේවල ඉලා තියෙනවා. මුදල් හර ලක්ෂ 2යි අර පැත්තේ දානවා. අන්තිමේ ඊට පස්සේ බැරකරණේවා පදන පුඩක් ඈඩ් කරලා බැංකු ණය කියලා අන්න බැර පැත්තට දානවා ලක්ෂ 5යි. ණය හිමි තියෙනවා කීයද? 80000යි. ණය හිමි 80000යි. අන්න ප්‍රාග්ධනය දීලා නැහැ. ඉතින් මේ පොදු ජර්නලයේ ආරම්භක ජර්නල් සටහන් දාන එකේ ප්‍රධාන පරමාර්ථයක් තමයි විස්තරය හරබැර දාලා අන්න ප්‍රාග්ධනය හොයනකොට මට කියන්න ඔයා හොයපු ප්‍රාග්ධනය කීයක් ආවද? ඔයාගේ ප්‍රාග්ධනය කීයක් ආවද? 17,80,000ක් ආවයි කියනෝනික. 17,80,000යි. දෙපැත්තක දුව කීයක් නේද කොට? 23,60,000ක් තියෙනවා. 23,60,000ක් එනවා. මේකේ සංලක්ෂය මොකක්ද? අන්න අපි සංලක්ෂය ලියනවා. මොකක්ද සංලක්ෂය? මොකක්ද සංලක්ෂය? ව්‍යාපාරයේ ආරම්භක වත්කම් වගකීම් ප්‍රාග්ධනය ලෙචරයට පිටපත් කළා. ව්‍යාපාරයේ ආරම්භක වත්කම් වගකීම් ප්‍රාග්ධ ලෙචරයට පිටපත් නැත්නම් ආරම්භක සටහන් කළා. ආරම්භක ශේෂ සටහන් කළා. ආරම්භක සටහන් ලෙජරේ පිටපත් කළා. හරිද?
හරි ඔන්න ඒක ලිව්වා ඊට පස්සේ පුතේ 2 සහ 3 සඳහා චර්නල් සටහන් මොනවාද මේ 2 සහ 3 අන්න 60000ක් වන ලීබඩු ශක්ති ව්‍යාපාරයෙන් ගැනීම පුතේ මේ 60000ක් වන ලීබඩු පුතේ ශක්ති ව්‍යාපාරයෙන් ගන්නකොට පුතේ ඕක ණයට ගැනීමක් ලියන්නේ නම් ලීබඩු ගිණුම හර ණය ගිණුම බැර කියලා කියද පුතේ අන්න 60000යි ලීබඩු ගිණුම හර ණය ගිණුම බැර කියද පුතේ 60000යි මෝටර රථය 3,50,000කට සලීම් ව්‍යාපාරයට විකිණී පුතේ. ඒක ණයට විකිණීමක් කරලා තියෙන්නේ. අනිත් ණයට විකිණීමක් කරනකොට දාන්න ණය ගැති හර රථ ගිණුම බැර. ණය ගැති හර මෝටර රථ බැර. කීයද? වටිනාකම කීයද පුතේ? අන්න දාන්න 3,50,000යි. හරිද? ගැනුම් බැර කරොත් වැරදිද සර් කලින් එකේ ගැනුම් බැර කරොත් වැරදි පුතේ ඔක දන්නවද ලී බඩු කියන්නේ පුතේ මේ ගැනුම් නෙමෙයිනේ අපි ස්ථාවරවත්කමක්නේ ඒත් ස්ථාවරවත්කමක් නිසා ගැනුම් කිව්වොත් වැරදි අනිවාර්යෙන් ගැනුම්කුත් වැරදි හරිද දැන් මෙතන ලී බඩු ගිණුම හර ණය ගිණුම බැර 60000යි මෙතන ලියන්න ඕනේ ආමුදේ ලී බඩු ගිණුම හර ණය ගිණුම බැර 60000යි දෙවෙනි එක පුතේ මෝටර රථ 3,50,000කට සලීම් ව්‍යාපාර විකිණී පුතේ දැන් අපේ ව්‍යාපාරයේ රාජිතනේ. ඒත් අපේ මෝටර රථයක් තමයි අපි වික්කේ. අපේ මෝටර තමයි අපි වික්කේ. ඒත් අපේ මෝටර රථේ වික්කම අන්න 3,50,000කට අපේ මෝටර රථ ගිණුම බැර වෙලා ණයට වික්කා ණය ගැති ගිණුම තමයි පුතේ හර වෙන්නේ. හර නේද? ණය ගැති හර මෝටර රථ ගිණුම බැර. දැන් ව්‍යාපාර දෙකක්. අපි සලින් නෙමෙයිනේ අපි රාජිත. රාජිත කියන ව්‍යාපාරය වන අපි සලීම්ට තමයි පුතේ මේක විකුණලා තියෙන්නේ. හරිද? හරි නේද? හරි. එන්න ඊට පස්සේ මෙන්න පුතේ ඊළඟ එක. එක් අවස්ථාවට සම්බන්ධ ගිණුම් කරන සංකල්පය සඳහන් කරන්න කිව්වොත් මේ අවස්ථාවට සම්බන්ධ සංකල්පය මොකක්ද? ව්‍යාපාර විසින් ආදායම් උපයා ගැනීම පසු හඳුනා ගැනීම ආදායම උපයා ගැනීමෙන් පස්සේ හඳුනා ගන්න සංකල්පය මොකද මේ ඊයේ දවසේ සාකච්ඡා කරා මොනවාද පුතේ අන්න උපලබ්ධි සංකල්පය නේද ලියන්න උපලබ්ධි සංකල්පය මූල්‍ය ප්‍රකාශ සම්පාදනය කිරීමේදී සමාගමේ කාලයට සමාන කාලච්ඡේද 12කට විතර ඇතැයි උපකල්පනය කිරීම මොකක්ද කාලච්ඡේද සංකල්ප කියන කාලච්ඡේද සංකල්පය මූල්‍ය ප්‍රකාශ පිළ කිරීමේදී උද්දමනය සලකා නොබැලීම උද්දමනය සලකා බලන්නේ නැහැ මොකද සංකල්පය මූල්‍ය මිනුම් සංකල්පය උන්න 46 කලමනාකරණ සහ මූල්‍ය ගිණුම් කරණයේ වෙනස පදනම් කරගෙන පුතේ දැන් තොරතුරු භාවිතා කරනු දැන් ඔතන ලේසිම දේ තමයි පුතේ පොඩි වගුවක් ගන්න එකක් මොකක්ද 43 දෙකට පොඩ්ඩක් දාන්න පුතේ උත්තරේ 43 දෙකට අහනවා 43 දෙක ඉතින් උදේ කතා කරේ මේ පොදු ජර්නලයේ සටහන් ටික අපි කතා කරේ ගැලකුම් සටහන් ටීවී සටහන් විස්තරවත්කම් ණයට ගැනුම් සහ ණයට විකුණුම් වැරදි කිරීමේ සටහන් ඒ ටික හරිද ඊට පස්සේ මේ 47 තොරතුරු භාවිතය කළමනාකරන මූල්‍ය කළමනාකරන පුතේ කවුද අභ්‍යන්තර
මූලකේ අභ්‍යන්තර හා බාහිර අභ්‍යන්තර හා බාහිර වාර්තා කිරීමේ වාර ගණන අවශ්‍යතාවය මත මෙයා වසරකට බරක් එක්වරයි අපි මූල්‍ය ප්‍රකාශන පිළිල කරන්නේ. ඔන්න උනේ උදේ වැඩේ ලේසි. අර උනේ වැඩේ ලේසි. නෑ නෑ මේ භාවිතයේ පුතේ අතීත අනාගත නෙමෙයි. ඒක ලිව්වොත් වැරදි. භාවිතය කියන්නේ කවුද මේ? තොරතුරු භාවිතය. හරිද? තොරතුරු භාවිතය. ඒතර කලමනාකරගේ භාවිතා කරන්නේ කවුද? අභ්‍යන්තර. හරිද? බාහිර මේ මූලිකයේ පුතේ අභ්‍යන්තර හා බාහිර දෙකොල්ලම. හරිද? වාර ගණන අවශ්‍යතාවය මත මෙයා වසරකට වරක්. හරිද? අපිනේ භාවිතා කරන්නේ. ඊට පස්සේ පුතේ 48ට අන්න අහනවා මොනවාද? සියලුම ඇල්මැති පාර්ශ්වක කියන පොකුතේ ඒ තවුලන්නේ. ඊ තවුලක් නෑ. ඊට පස්සේ පුතේ 48 ශ්‍රයවෙන් කිරීම කියන්නේ පුතේ ලියන්න වත්කම. 48 ශ්‍රයවෙන් කිරීම කියන්නේ වත්කම. දැන් සමහර අයගේ මිස්සල තියෙන පුතේ. ඒ පොඩ්ඩක් ගෲප් එකට දාන්න යාළුවෝ උත්තර දායි. හරි? මම කරගෙන යනවා. අන්තිම වෙන උත්තර මම කියන්නම්. නැත්නම් ගෲප් එකට දාන්න යාළුවෙක් උත්තර දායි අනිවාර්යෙන්. හරිද? ශ්‍රයවෙන් කිරීම කියන්නේ පුතේ වත්කම. කලින් ලද ආදායම කියන්නේ පුතේ වගකීමක්. ගැන්ලි කියන්නේ ප්‍රාග්ධනය නැත්නම් හිමිකමක්. බොල් ණය කියන්නේ පුතේ මොකක්ද? වියදමක්. බොල් ණය කියන්නේ වියදමක්. හරි බොල් ණය කියන්නේ වියදමක්. ඊළඟට 49 ගිණුම්කරණේ නව ප්‍රවණතා 3ක්. ගිණුම්කරණේ නව ප්‍රවණතා 3ක් පුතේ මොනවාද මේ නව ප්‍රවණතා 3ක් කියන්නේ? ලියන්නේ ඒකේ පළවෙනි එක පිළිගන්න කතා කරා ලියන්න. පරිගණකගත ගිණුම්කරණය, සමාජ වගකීම් ගිණුම්කරණය, උද්දමනගත ගිණුම්කරණය නේද? හරිත ගිණුම්කරණය, මානව සම්පත් ගිණුම්කරණය නේද පුතේ? හරිද? දැන් ඔය සමහර ළමයි අහලා තිබ්බා සමහර තැන්වල පොඩි පොඩි ප්‍රශ්න. ඒ ටිකට පුතේ මේ ඔයා යාළුවෙක්ට පොඩ්ඩක් දාන්නකෝ මේ මැසේජ් එකක්. එයා අනිවාර්යෙන් ඔයාට මේ උත්තරේ දායි. මෙන්න මේක තමයි කෙනෙකු උත්තරේ. හරිද? හරි පුතේ. ඔයා එන්නේ ඊට පස්සේ ඕකේ අන්තිම ප්‍රශ්න උත්තර. දැන් ප්‍රශ්න අපි 49 කරදී ඔයාටම ලකුණු ටික බලා ගන්න පුළුවන්. ලකුණු කීයද කියලා ඔයාට සෙට් වෙන්නේ. ඒක බලන්න දැස් කීයක් ඔයාට ලකුණු ලැබිලා තියෙනවද කියලා. හරිද? හරි පුතේ. එන්නෝකේ අන්තිම ප්‍රශ්නයට ආන්නේ මොකක්ද? කලමනාකරන ගිණුම්කරණේ නේද? මොනවාද අහන්නේ? බලන්න පුතේ. කලමනාකරන ගිණුම්කරන ක්‍රියාවලියේ ප්‍රධාන පියවරයන් මොනවද පුතේ? ලියන්න ප්‍රධාන පියවර ටික තමයි පුතේ. ඒකෙත් යෙදවුම් තියෙනවා, ක්‍රියාවලියක් තියෙනවා, නිමැවුමක් තියෙනවා. ඒතර යෙදවුම් මොනවාද? යෙදවුම් තමයි කියන්න වර්තමාන සහ පුරෝකතනය කරන තොරතුරු. යෙදවුම් තමයි වර්තමාන සහ පුරෝකතනය කරන තොරතුරු. අර යෙදවුම් වල යන පුතේ වර්තමාන සහ පුරෝකතනය කරන තොරතුරු. හරිද? ඊට පස්සේ ක්‍රියාවලිය මොකක්ද? සැලසුම් කිරීම, අයවැය සැකසීම, පාලනය කිරීම පුතේ. ක්‍රියාවලිය තමයි සැලසුම් කිරීම, අයවැය සැකසීම, පාලනය.
නිමැවුම මොකක්ද? ලියන්න ගිණුම් කරන අනුපාත, අයවැය ලේඛනය, ආන්තික පිරිවැකරණය, ආයෝජන තීරණ. ඕ අපි ටියුට් වල කතා කරා. උදේ කතා කරේ පළවෙනි ටියුට් එකේ තමයි ඔය ටික සාකච්ඡා කරේ. හරිද? හරි. එහෙනම් උදේ දැන් ඔන්න සම්පූර්ණ පේපර් එක දැන් ඕක පැය දෙකට තමයි මගේ උදේ ටික කොහෙන් හරි ඉක්මනට ඉවර කරන්න. හරිද? එතකොට එකේ ඉඳන් 25 වෙනකන් 4 ගානේ 25ට 100යි. 26 ඉඳන් 50ට 4 ගානේ 25ට 100යි. 26 ඉඳන් 50ට පුතේ කාරණා 4ක් තිබ්බොත් ලකුණ ගානේ දෙන්න. කාරණා 2ක් තිබ්බොත් ලකුණු 2 ගානේ දෙන්න. හරිද? ඊට පස්සේ කාරණා 1ක් තිබ්බොත් ලකුණු කිරීම 4යි. හරිද? කොහොම තමයි යන්නේ. හරිද? තීරණ ගැනීම බැර හරි පුතේ. තීරණ ගැනීමත් හරි. හරි. අන්තිම එක ආපහු කියන්නම් අහගන්න ඔයා. යෙදවුම් කියන්නේ පුතේ වර්තමාන සහ පුරෝකථනය කරන තොරතුරු. ක්‍රියාවල තමයි සැලසුම් කිරීම, අයවැය සැකසීම, පාලනය කිරීම. නිමැවුම තමයි පුතේ අයවැය ලේඛනය සකස් කිරීම, ගිණුම් කරන අනුපාත, ආයෝජන තීරණ, ආන්තික පිරිවැකරණ. ඔය වගේ දේවල් පුතේ. ඔය ඉතින් අපි මුල්ම ටියුට් එක තමයි සාකච්ඡා කරේ. හරිද? දැන් මේ ටික ඔක්කොම බලන්න පුතේ ලකුණු 100න් කීයක් සෙට් වෙනවද කියලා. හරි. ඔය වගේ අපි